ආයුබෝවන් සුබ සතියන්තයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එතකොට අකුර ඇකඩමි අධ්‍යාපන ආයතනයේ විද්‍යාව නැවතත් අපි ඕගොල්ලෝ එක්ක සම්බන්ධ වෙනවා දෙවෙනි සතිය. ගිය සතියේ අපිත් එක්ක අලුතෙන්ම සම්බන්ධ වෙච්ච දරුවෝ ගොඩක් හිටියා. ඒ දරුවන් හැමදෙනාටමත් අපි ඒ වගේම අපේ කලින් හිටපු ආදරණීය දරුවන් හැමදෙනාටමත් නැවත අපි සිහිපත් කරනවා පුතේ මේ අකුර ඇකඩමි අධ්‍යාපන ආයතනය ගිය සතියේ ආරම්භ කරන ලද මේ වැඩපිළිවෙල අපි එක දිගට අඛණ්ඩව ඔබ එක්ක එකතු වෙලා කරගෙන යනවා ඔබේ අධ්‍යාපන ගමන අපස සාපෙළ දක්වාම. එතකොට හොඳයි හැම දරුවෙක්ම chat එකට ආයුබෝවන් කියලා දානවා. good afternoon කියලා ගොඩක් අය දාලා තිබුණා. ඉතින් ඒ වගේම අපි ගිය සතියේ කතා කරපු දේවල් සිහිපත් වෙන්නත් එක්ක අපි පොඩ්ඩක් ඒ පිළිබඳව කතා කරමු පුතේ. ගිය සතියේ අපි ඕගොල්ලන්ට ආමන්ත්‍රණය කරේ ලෝකයේ ව්‍යුහය ඒ කියන්නේ පෘථිවියේ ව්‍යුහය පිළිබඳව තමයි කතා කරේ. පෘථිවියේ ව්‍යුහය ගැන කාට හරි ගැටලු තියෙනවා නම් ඉක්මනට chat එකට දාන්න විනාඩියක් දෙන්නම්. පෘථිවියේ ව්‍යුහය පිළිබඳව ප්‍රශ්න තියෙනවා නම් ඉක්මනට විනාඩියක් දෙන්නම්. කැමරා ඔන් කරගන්න ඒ අතරේ හැමදේම හරිද? කැමරා ඔන් කරගන්න හැමෝම. මොකද සමහර අයගේ මම බැලුවා කැමරා ඔන් වෙනකොට සමහර අය එක එක තැන්වල හිටියා. එහෙම ඉන්න බෑ. පොත් මේසෙ ගාව හැමෝම ඉන්න ඕන. මගේ ආදරණීය පැටවු අපි ගිය සතියේ පන්තියේ මොනවා හරි ප්‍රශ්න තිබිච්ච අය මට අත උස්සලා කියන්න මයික් ඔන් කරන්නේ නැහැ. ඔයගොල්ලෝ chat එකට දාන්න. හරිද? ගිය සතියේ අපි කතා කරේ 8 වෙනි පාඩම පුතේ 7 වසරේදී. හරිද? රයිට් ගිය සතියේ ප්‍රශ්න තියෙන අය කියන්න. ප්‍රශ්නේ තියෙන තැන කියන්න. හරිද? ඕකේ. හොඳයි. හොඳටම තේරුණා. ගොඩක් අය මැසේජ් කරනවා. ගිය සතියේ පාඩම හොඳයි. අවුලක් නැහැ, ප්‍රශ්නයක් නැහැ කියලා එවනවා chat එකට. එතකොට ඒ අතරතුර ඕගොල්ලන්ට මේ ඒකේ රෙකෝඩින් එකත් අපි එවලා තිබුණා ඕගොල්ලන්ට. හරිද? ඒකත් ඕගොල්ලෝ බලන්න ඇති. ඊට අමතරව පුතේ අභ්‍යාස වල ප්‍රශ්න නැහැ. ඕකේ අවුලක් නැහැ. හරි. එතකොට දැන් හොඳයි මගේ ආදරණීය දරුවනේ අපි සූදානම් වෙන්නේ ඕගොල්ලන්ට අද කතා කරන්න අලුත් පාඩමක්. ඒ තමයි ඔබට මට නැතුවම බැරි. ඔබ මම හැමදාම මොහොතින් මොහොත වැඩ කරන්න ඌමනාව දැනෙන්නේ අපිට මෙන්න මේ දේ නැති වුණොත් අපිට මුකුත් කරන්න බෑ. අද කතා කරන්න යන දේ ගොඩාක් වටින එකක්. ගොඩාක් වැදගත් එකක්. ඔබට මට නැතිවම බැරි දෙයක්. දැන් ඕගොල්ලන්ට මෙතන මම ඉන්නවා කියලා පේන්නේ. ඕගොල්ලෝ ඔතන ඉන්නවා කියලා මට පේන්නේ. ඕගොල්ලෝ අපි හැමෝම අතරේ තියෙන්න ඕන ඔබට මට නැතිවම බැරි දෙයක්. මොකද්ද? ආලෝකය. මොකද්ද? ආලෝකය. පුතේ දුවේ හොඳට අහගෙන ඉන්න. ගෙදර අය එක්ක උසුළු විසුළු කරන්න එපා. 9 වෙනි පාඩමයි අද මම සාකච්ඡා කරන්නේ. පිටු අංක 118 පෙළ ගන්න. පිටු අංක 118 අච්චු පොතේ 9 වෙනි පාඩම. හරිද? ඒ පාඩමේ මාතෘකාව අපි ලස්සනට ලියා ගන්න අලුත් පිටුවක ලස්සනට ඕගොල්ලන්ගේ මාතෘකාව ලියා ගන්න. ඕගොල්ලන්ගේ මාතෘකාව ආලෝකය. මොකද්ද පුතේ? ආලෝකය. අද මම කතා කරන්න යන්නේ ආලෝකය. ආලෝකය ලයිට් එක ගැන කතා කරන්නේ. ආලෝකය ගැන. හරිද? එතකොට පුතේ ඕගොල්ලෝ දන්නවා උදේ පාන්දර ඕගොල්ලෝ නැගිට්ටහම ඕගොල්ලන්ට අඳුර මැකීගෙන යන්නේ ඉර උදා වෙනවා. නේද? අර ලස්සන කවි කතා තියෙන්නේ එදා ලස්සන හිමිදිරි දවස. ඉර නැගෙමින් පායමින් තිබූ මොහොත. ආලෝකය කෙමෙන් ඔබට වැටෙනවා. අපි දකිනවා. කුරුළු නාද ඇසෙනවා. ඔහොම නේද හිමිදිරියක් වර්ණනා කරන්නේ. එතකොට තමයි පුතේ ඕගොල්ලන්ට පේන්න පටන් ගන්නෙ ඈතින් පියඹා යන කොක්කු රෑනක් මම දුටු වෙමි. ඒ ඔබ කොක්කු ටික දැක්කේ මොකක් නිසාද පැටව? රයිට්? මොනවා තිබුණු නිසාද? ආලෝකය තිබුණු නිසා. මොනවා තිබුණු නිසාද? ආලෝකය තිබුණු නිසා. දැන් ඔයාලට මේ බෝඩ් එකේ ලියපු මගේ මේ ආලෝකය කියන වචනය ඕගොල්ලෝ පේන්නේ මොකක් නිසාද ඕගොල්ලන්ට? ආලෝකය තිබුණු නිසා. මේ මම ඉන්න පන්ති කාමරය ඇතුලේ ආලෝකය නොතිබ්බනම් ඔබට මාව පේන්නෙත් නැහැ. ඔබ ඉන්න තැන ආලෝකය තිබ්බේ නැත්නම්
නැත්තම් නොතිබ්බනම් මට ඔයාලා පේන්නේ නැහැ. එතකොට ඔය ලස්සන මල් වගේ ළමයි මට පේන්නේ නැහැ. මේ ලස්සන මලක් වගේ ඉන්න සර් ඔයාලට පේන්නේ නැහැ. තේරුණාද කියන කාරණාව? ඔව් ඔව් මල තමයි ඊයන්නේ. එතකොට පුතේ අහගෙන ඉන්න මේ ඔබ මම අපි හැමෝම පේන්නේ ආලෝකය තියෙන නිසා. කවුරු තියෙන නිසාද පුතේ? ආලෝකය තියෙන නිසා. අර කියමනක් තියෙනවා පුතේ. ඔබ හෙවණැලි වලට බය වෙන්න එපා. හේතුව ආලෝකයක් තිබෙන බව ඔබට පැහැදිලි වන්නට ඇත. හරිද? හෙවණැලි වලට බය වෙන්න එපා කියනවා. හේතුව එතන ආලෝකයක් තියෙනවා කියලා හිතන්න කියනවා. ආලෝකයක් තියෙන හැම තැනකම මතක තියාගන්න පුතේ සෙවණැල්ලක් තිබෙනවා. මොකක්ද තිබෙන්නේ? සෙවණැල්ලක් තියෙන්න ඕන. හරිද? අර සමහර අය කියනෝනේ සෙවණැල්ලසේ නෑ ඔබ උණු කාලේ නෑ ඒව නෑ ඒ හින්දුවක් ඒක වෙනව කරනවා. එතකොට හෙවණැල්ලක් වගේ ඉන්නවා කියලා කියන්නේ. හෙවණැල්ල ඔයාලට බරක්ද? නෑ. හෙවණැලි දැකලා තියෙනවද? අද අපි කතා කරන්න යන්නේ හෙවණැලි ගැන. හරිද? සමහර හෙවණැලි තියෙන ගොඩාක් දිගයි. සමහර ඒවා තියෙන චූටි. සමහර වෙලාවට. රයිට්? එතකොට මෙන්න මේ හෙවණැලි ඇති වෙන්නේ පුතේ ඔබ මම ඉන්න තැන ආලෝකයක් තියෙනව නම් විතරයි. මොකක් තියෙනව නන්ද? ආලෝකයක් තියෙනව නම් විතරයි. හරිද? 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 සමහර අය වෙන සර්ට ලස්සනට සින්දු කියන්න පුළුවන් කියලා. ඔව්. මට සින්දු කියන්න පුළුවන් ගායනා කරන්න තමයි බැරි. එතකොට පුතේ අහගෙන ඉන්න. රයිට්? ආලෝකය කියන්නේ ඔබට මට වැදගත්ම වෙන තැන. වැදගත්ම වෙන කොටසක්. හරිද? දැන් ඕගොල්ලන්ට කරන්ට් එක ගියපු වෙලාවක් හිතන්න. රෑ කට්ට කරුලේ තට්ට තනියම ඕගොල්ලෝ පාඩම් කරගෙන ඉන්න ලයිට් එකක් දාගෙන. හිටී ගමන් එකපාරටම කරන්ට් එක යනවා. මේ මෙන්න කරන්ට් එක ගියෝ කියලා දුවන්නේ. කන එපෝ කියලා දුවන්නේ. ඒ තරම් කරුවලට බයන්නේ අපේ ළමයි. නේද? අත්දැකීම් තියෙනවද නැද්ද? තියෙනවා. දැන් ඕගොල්ලෝ රෑ හරිද? තනියම බත් ටිකක් කන ලයිට් දාගෙන බත් කන ලයිට් දාගෙන බත් එක නෙවෙයි ලයිට් ආලෝකය පත්තු කරගෙන. එතකොට දැන් ඔන්න එකපාරටම කරන්ට් එක යනවා. අම්මේ ඇනුනා කට්ටක් ඇනුනා මේ මොකද වෙලා තියෙන්නේ? ආලෝකය නැතුව ඔයගොල්ලෝ බත් කන්න කියලා මෙහෙම ආලු කරන ඊට වගේ. රයිට් එතකොට කල්පනා කරලා බලන්න. ආලෝකය නොතිබ්බොත් ඔබට පුළුවන් ද කිසියම් වැඩක් කරන්න? බෑනේ. වැඩ කරන්න බෑ. නේද? දැන් හදිස්සියෙන් හරි මම මේ අහන ප්‍රශ්නයක් හැමනිතරම. හදිස්සියෙන් හරි හෙට ඉර පෑවුවේ නැති වුණොත් ඕගොල්ලෝ මොකද කරන්නේ? හරිද? අපි අද කතා කරන්නේ 118 වෙනි පිටුව ආලෝකය පාඩම. හරි. දැන් මොන ප්‍රශ්නයක් අහුනේ හැමෝගෙම? හෙට ඉර පෑවුවේ නැති වුණොත් මොකද කරන්නේ? නිදා ගන්නවා කියලා දාන්න. මොකද කරන්නේ? කට්ටිය කියන්න බලන්න. හෙට ඉර පෑවුවේ නැත්නම් රචනයක් ලියන්න දුන්නොත් ඒ කිසිම වැඩක් කරන්න බෑ. අඬනෝ. ඒ මොකද කරන්නේ? සමහර අය නම් කියනවා මේ අපේ ගාව ඉන්න මේ සඳිති කියලා කෙනෙක්. එයා කියනවා ටෝච් එක ගහලා බලනවලු ඉරට මොකද උනේ කියලා. හරිද? එතකොට ඉරට මොකද උනේ කියලා ටෝච් එක ගහලා බලන්න පුළුවන්ද? බෑනේ. හරි ජොලි නේ. හෙට කරන්ට් එක නෑ. හෙට ලයිට් නෑ. හරි ජොලි. නිදියන්න පුළුවන්. එහෙමද? කල්පනා කරලා බලන්න. හෙට ඉර නොතිබ්බොත් ඇත්තටම කල්පනා කරන්න. ඒ නිදා ගන්නවා. නිදා ගන්නව නෙවෙයි ඕගොල්ලෝ මර බය වෙලා කල්පනා කරනවා ඉරට මොකද උනේ කියලා. අමාර කට්ටිය බලිදෝයි කරන්න ගනි. මේ පිරිත් කියන්න පටන් ගනි නේ. අනිත් කට්ටිය මොකද කරන්නේ? ටෝච් ගහගෙන දනු නෙලන්නේ ආවි නේද? ටෝච් ගහගෙන කුඹුර යන්න පටන් ගනි නේද? කල්පනා කරන්නකෝ. ඉටිපන්දම් පත්තු කරගෙන ආවි අහේ මෙහෙ නේද? බලන්න පුතේ ඔබට මට ආලෝකය නොමැති වුණොත් කිසිම දෙයක් කරන්න බෑ. හොඳට මතක තියාගන්න. ආලෝකය නොමැති වුණොත් පුතේ කිසිම දෙයක් කරන්න බෑ. ඒ නිසා පුතේ මෙන්න මේ තරම් වටින පාඩමක් තමයි අපි කතා කරන්න යන්නේ ආලෝකය. තේරුණාද කියන කාරණාව? පැහැදිලිද කියන කාරණාව? රයිට් පැට්ටෝ. ලියන්න තරුවක් දාලා සාමාන්‍ය පෑනෙන් ලියන්න සාමාන්‍ය පෑනෙන් තරුවක් දාලා ලියන්න පුතේ. එදිනෙදා ජීවිතයේදී සෑම ජීවියෙකු හටම ආලෝකය ඉතා වැදගත් වේ
ඉතා වැදගත් වේ. ආලෝකය ඉතා වැදගත් නේ පැට්ටෝ. හොඳට ආගෙන ඉන්න. හරි ඊළඟට දැන් ඔන්න අපිට වැදගත් වෙනවා. හොඳේ ආලෝකය නිකුත් කරනු ලබන පදාර්ථ වලට අපි කියනවා පුතේ ආලෝක ප්‍රභව කියලා කියනවා. මොනවා කියලා කියනවද මගේ පුතේ? ආලෝක ප්‍රභව. 6 වසරේදී කතා කරා මතකයිනේ. ආලෝක ප්‍රභව ස්වභාවිකේව තිබුණානේ, කෘත්‍රිමේව තිබුණානේ. එතකොට ස්වභාවිකේව යටතේදී අපි ගත්ත පැට්ටෝ මොනවද? සූර්යාලෝකය ගත්ත මතකයිද? සූර්යයා. ඊට පස්සේ මොකද්ද? ඊට පස්සේ අපි ගත්ත ආලෝක ප්‍රභව වලට තාම මොනවද ස්වභාවිකේව? අර කණාමැදිරියගේ මොන පැත්තද? පුයන්නේ නැහැ කයන්නේ නැහැ පැත්ත මතකද? ආ මෙන්න කියන ඒවා. අර කණාමැදිරියගෙත් තිබුණා නේද? ආලෝකය නිපදවන දේවල්. රයිට් ඕකේ පැහැදිලිද? ඔව් හරි සර් කියන දේවල් තමයි. හරි ජොලි. හරි ජොලි තමයි පන්ති අහගෙන ඉන්නේ. එතකොට මොනවාද කියන්නේ? සූර්යයා කියන්නේ ආලෝක ප්‍රභවයක්. හරිද? එතකොට මොනවාද අපිට මතකයි ස්වභාවික දේවල් තිබුණ ගොඩාරයක් තාරකා තිබුණානේ. රයිට් විවිධ හතු වර්ග තිබුණානේ. රයිට් ඕකේ. ලියන්න පුතේ තරුවක් දාලා ඊළඟ තරුව දාලා ආලෝකය නිපදවනු ලබන ද්‍රව්‍ය සහ පදාර්ථ පැට්ටෝ කළු පෑනෙන් ලියන්න. ආලෝක ප්‍රභව ලෙස හඳුන්වයි. ආලෝක ප්‍රභව ලෙස හඳුන්වයි. ආලෝක ප්‍රභව ලෙස හඳුන්වයි. ආලෝක ප්‍රභව ලෙස හඳුන්වයි. මේන් බඩු ගෙනාවා. මේ ඕගොල්ලන් මේ පේනවද? හැමෝම බලන්න කැමරා දිහා. අම්මෝනේ කළුවරේ ජරවරේ. හරි මේ මොකද්ද? මේක තමයි ආලෝක ප්‍රභවයක් මේ. මේ ටෝච් එකක් නේ. ඔව් මේක තමයි. එතකොට අද අපි ටෝච් ගහගෙන වැඩ කරන්න යන්නේ. හරිද? ටෝච් ගහගෙන වැඩ කරන්න යන්නේ. හරිද? පන්ති. හරිද? එතකොට ඕගොල්ලන්ටත් ගෙදර තියෙනවා නම් ටෝච් එකක් දැන් ළඟට ගන්න ටක් ගාලා. විදුලි පන්දමක් තියෙනවා නම් ගන්න ළඟට. මේ තරම් තඩි එකක් ඕනේ නැහැ. චුට්ටි එකක් තියෙනවා නම් හොඳයි. හරි ඕකේ. පැහැදිලි. good. ළමයි සමහර කට්ටිය විදුලි පන්දම ළඟ තියාගෙන ඉඳලා තියෙන්නේ. අද පාඩමට කොයිතරම් සූදානමින් ඉඳලාද? හරිම වටිනවා. අය මදුක very good. එතකොට පුතේ මොනවාද? අද අපි කතා කරනවා ආලෝක රයිට්. ඕකේ. ආලෝක ප්‍රභව ලෙස හඳුන්වයි. කළු පෑනෙන් ලියන්න කිව්වා. ආලෝක ප්‍රභව ලෙස හඳුන්වයි. ඊළඟ තරුව දාලා ලියන්න. ආලෝක ප්‍රභව මගින් නිකුත් වන ආලෝකය සරල රේඛීයව ගමන් කරයි. 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 හරිද පුතේ? අහගෙන ඉන්න පැට්ටෝ. හරි. දැන් අපි ආපහු පාඩමට යනවා. අද අපි කතා කරන්නේ 118 වෙනි පිටුවේ ඕගොල්ලන්ගේ මොනවාද ආලෝකය පාඩම. ආලෝකය කියන්නේ එදිනෙදා ජීවිතයේදී ඔබට මට ගොඩාක්ම වටිනා දෙයක්. ආලෝකය නිපදවන ද්‍රව්‍ය සහ පදාර්ථ වලට අපි කිව්ව මොනවා කියලාද පුතේ? ආලෝක ප්‍රභව කියලා කිව්වා. ඊළඟට ආලෝකය නිකුත් වන මේ ද්‍රව්‍ය සහ පදාර්ථ වලින් පුතේ ආලෝකය ගමන් කරනවා සරල රේඛීයව. හරිද? ආලෝකය ගමන් කරන්නේ කොහොමද පුතේ? සරල රේඛීයව. හරි පුතේ අහගෙන ඉන්නකෝ. 6 වෙනි වසරේදී ඕගොල්ලන්ට කතා කරා. දැන් ඔන්න මේක ආලෝක ප්‍රභවයක් කියලා අපි හිතමු. හොඳට බලාගෙන ඉන්න බෝඩ් එක හැමෝම පුතේ
දැන් ඔන්න මම විදුලි පන්දමක් අඳිනවා. හරිද? හොඳට අහගෙන ඉන්න පුතේ. හොඳට අහන් හිටියොත් ඔක්කොම පාඩම තේරෙනවා. හොඳද? හරි. එතකොට අහන් ඉන්න පුතේ හැමෝම. දැන් ඔන්න මම විදුලි පන්දමක් අඳිනවා. මෙන්න මේ විදුලි පන්දමෙන් ආලෝකය නිකුත් කරනවා. දැන් මේ ආලෝකය නිකුත් කරා මේ ආලෝකය නිකුත් කරා මේකේ. මේ ආලෝකය ගමන් කරනකොට පුතේ අනිවාර්යෙන් හොඳට මතක තියාගන්න ආලෝකකරණයක් අඳිනකොට අනිවාර්යෙන් ඊහිස අඳින්න ඕන. සරල රේඛාවක් අඳින්න ඕන. ඒ කියන්නේ රේඛීයවයි ගමන් කරන්නේ. හොඳද? හරි පැහැදිලි. ඊට පස්සේ 6 වසරේදී අපි ඕගොල්ලන්ට කතා කරා දැන් ඔන්න මෙතන කිසියම් වස්තුවක් අපි තියනවා. මෙන්න මෙතන කිසියම් වස්තුවක් තියෙනවා. මේ ආලෝකය මේක තුලින් විනිවිද යනවා නම් මේ ද්‍රව්‍යයට අපි කියමු මොකක් කියලාද? පාරදෘශ්‍ය කියලා කිව්වා. මතකයිද? පාරදෘශ්‍ය වස්තු කියලා කිව්වා. සමහර ඒවා පුතේ භාගෙට යන්නේ අර්ධ ලෙස යන්නේ. අපි ඒවට කියමු මොනවයි කියලාද? පාරභාෂක කියලා කිව්වා. මොනවා කියලා කියනවද පුතේ? පාරභාෂක. හැමෝම අහයෙන් කියවන්න. පාරභාෂක. තේරුණාද කියන කාරණාව? පාරභාෂක. පාරදෘශ්‍ය තිබුණා, පාරභාෂක තිබුණා. ඊළඟට සමහර පදාර්ථ තියෙනවා ඒවයි හරහා ආලෝකයට යන්න බෑ. ආලෝකේ යන්න බෑ. අපි ඒවට කියනවා මොනවා කියලාද? පාරාන්ද වස්තු කියලා කියනවා. මොනවා කියලා කියනවද? පාරාන්ද වස්තු. තේරුණාද කියන කාරණාව? එතකොට ආලෝකය විනිවිද යාම පදනම් කරගනිමින් වස්තුන් ප්‍රධාන ලෙස කොටස් තුනයි මගේ පුතේ. පළවෙනි එක මොකද්ද? පාරදෘශ්‍ය වස්තු. අනිත් එක මොකද්ද? පාරභාෂක. අනිත් එක මොකද්ද? පාරාන්ද වස්තු. එතකොට දැන් මම කතා කරන්න යන්නේ මෙන්න මේ පාරාන්ද වස්තු ගැන. හරිද? ඊළඟට පුතේ අනුමාත්‍රකාව ගන්න කලින් තා චූට්ටක් අහන් ඉන්න. දැන් ඕගොල්ලෝ සෙවණැලි දැකපු අය අත උස්සන්න. සෙවණැලි දැකපු අය අත උස්සන්න. සෙවණැලි දැකපු අය අත උස්සන්න. ඕකේ good. ගොඩක් අය දැකලා තිනවා. හැමෝම දැකලා තිනවා සෙවණැලි. සෙවණැල්ලක් දැන් ඕගොල්ලන්ට බෝඩ් එකේ දකින්න පුළුවන්. පේනවද? සෙවණැල්ලක් බෝඩ් එකේ පේනවද? පැහැදිලිද? දැන් ඕන මගේ අතේ සෙවණැල්ල තියෙනවා බෝඩ් එකේ. පේනවද? මෙන්න අතේ සෙවණැල්ල. පැහැදිලිද? මෙතනින් එන ආලෝක ප්‍රභවයෙන් එන ආලෝකය අතේ ගැටිලා එයාට යන්න බෑ. ඒ නිසා සෙවණැල්ලක් ඇති වෙනවා. හොඳට මතක තියාගන්න පුතේ. පේන්නේ නැහැ කියලා. මෙන්න බලන්න. මේ පේනවද? මෙන්න සෙවණැල්ල. හරිද? මෙන්න අත. මෙන්න සෙවණැල්ල. දැන් තේරෙනවද? හරිද? මේ අපිට එක එක සත්තු හදන්න පුළුවන්. හරිද? අපි ඉස්සරහට කරනවා. හොඳේ? හරි. අහගෙන ඉන්නකො එතකොට ගොඩක් අහගෙන පුතේ. මේ සෙවණැලි ඇති වෙන්නේ. මේවට සෙවණැලි වලට තව එක නමක් කියනවා. මොකද්ද? සෙවණැලි වලට සිංහල භාෂාවෙන් තව නමක් කියනවා. ඡායාව කියලා කියනවා. මොකක් කියලා කියනවද? ඡායාව කියලා කියනවා. හරිද? ඡායාව අපි කතා කරනවා. right? මේ ඡායාව ඇති වෙන්නේ සෙවණැලි ඇති වෙන්නේ පාරාන්ද වස්තු නිසා. තේරුණාද කියන කාරණාව? පාරාන්ද වස්තු නිසා. right? ලියන්න ඊළඟ තරුව දාලා පුතේ. sorry මාතෘකාව ගන්න ඡායා සහ උපඡායා ඇතිවීම. මාතෘකාව ගන්න ඡායා සහ උපඡායා ඇතිවීම. පිටු අංක 118 තියෙනවා. ඡායා සහ උපඡායා ඇතිවීම. ඡායා සහ උපඡායා ඇතිවීම. මේ අද කතා කරන්නේ ගොඩාක් වැදගත් පාඩමක්. පුතාලා ඕගොල්ලෝ හැමෝම හොඳට අහගෙන ඉන්න. වෙන වැඩ නවත්තන්න. ගෙදර ඉන්න මගේ අම්මා තාත්තට මම කියන්නේ අද දරුවට මේ කතා කරන පාඩම නම් මම මේ තාත්තේ ගොඩාක් වටින පාඩමක්. ඒ නිසා ඕගොල්ලෝ දරුවන්ට ඩිස්ටර්බ් කරන්න එපා. ඩිස්ටර්බ් වෙන දෙයක් වෙනවා නම් බාධාවක් වෙන දෙයක් තියෙනවා නම් ඒ දේවල් ඉවත් කරන්න. හරිද? හොඳටම අහගෙන ඉන්න. හරිද? හොඳටම අහගෙන ඉන්න. ඔන්න දැන් මාතෘකාව ලියා ගන්න. ඡායාව සහ උපඡායාව ඇතිවීම ඡායාව සහ උපඡායාව ඇතිවීම. හරිද? ඡායාව සහ උපඡායාව ඇතිවීම. හරිද? ලියන්න පුතේ ඒකේ අර තරුවක් දාලා ලියන්න. ආලෝක ප්‍රභව තුලින් නිකුත් වන ආලෝකය
නිකුත් වන ආලෝකය පාරාන්ද වස්තු හරහා ආලෝක ප්‍රභව වලින් නිකුත් වන ආලෝකය පාරාන්ද වස්තු හරහා ගමන් නොකරයි පාරාන්ද වස්තු හරහා ගමන් නොකරයි එහිදී කළු පෑනෙන් ලියන පැට්ටෝ කළු පෑනෙන් ලියන පුතේ ඡායාව ඇතිවේ එහිදී ඡායාව ඇතිවේ වරහන් ඇතුලේ ලියන පැට්ටෝ සෙවණැලි වරහන් ඇතුලේ ලියන පුතේ සෙවණැලි හරිද පුතේ මේ පැට්ටෝ මේ අහගෙන ඉන්න දැන් අපි හෙවණැල්ලක් ඇති වෙන විදිය බලන්න යන්නේ හරිද ඕගොල්ලෝ මෙහෙම එකක් කරන්නකෝ හරිද ඕගොල්ලන්ට පුළුවන් නම් මම අර කිව්වා වගේ ඕගොල්ලෝ ගන්නකෝ විදුලි පන්දමක් ගන්නකෝ හරිද විදුලි පන්දමක් ගන්න දැන් මේ මම ගත්තා වගේ හරි දැන් ඔන්න මම විදුලි පන්දමක් ගත්තා හරිද දැන් මම ගන්නවා කුඩා පෙට්ටියක් ගන්නවා just like this way my guys ගිනි පෙට්ටිය හරිද දැන් ඔන්න මම විදුලි පන්දම ගත්තා හරිද දැන් ඕගොල්ලන්ට පේනවා ඇති මෙන්න බලන්න බෝඩ් එකේ තියෙනවා මගේ හෙවණැල්ල පැහැදිලිද මගේ හෙවණැල්ලක් තියෙනවා මේක නම් ඉතින් අර හොඳටම ටෝච් එක එළිය තියෙන නිසා ඩොට් එක වැදිලා තියෙනවා හරි එතකොට දැන් ඔන්න මේ විදුලි පන්දම නිසා මේකේ ආලෝකය නිසා මෙන්න මේ පෙට්ටිය තුලින් මේකට යන්න බැරි නිසා ඔන්න බලන්න දැන් මගේ අතේ හෙවණැල්ල පැහැදිලිද ඕගොල්ලන්ට පේනවද සෙවණැල්ල පේනවද මෙන්න මේ හෙවණැල්ලට කියනවා පුතේ ඡායාව කියලා හරිද හොඳට අහගෙන ඉන්න එතකොට මෙන්න මේක තමයි ආලෝක ප්‍රභවය මේ ආලෝක ප්‍රභවයට අතරට වස්තුවක් මම තියෙනවා සෙවණැල්ලක් දකින්න නම් අපිට අනිවාර්යෙන් ආලෝක ප්‍රභවයක් තියෙන්න ඕන මොකද්ද තියෙන්න ඕන ආලෝක ප්‍රභවයක් තියෙන්න ඕන වස්තුවක් තියෙන්න ඕන මෙන්න වස්තුවක් තියෙනවා එතකොට මේ ආලෝක ප්‍රභවයත් මේ තිරයත් මේ බෝඩ් එක තමයි තිරයත් අතරට වස්තුවක් ආපුවාම තමයි මේ වස්තුවේ සෙවණැල්ල තිරේ මතට යන්නේ තේරුණාද කියන කාරණා වස්තුවේ සෙවණැල්ල වදිනවා තිරේ මතට පැහැදිලිද right ගන්න පුතේ අනුමාත්‍රකාව ඡායාව පරීක්ෂණාත්මකව සෙවීම හරිද බැට්ටෝ අපිට මේකට විදුලි පන්දමක් නැති වුණාට කමක් නැහැ ඉටි පන්දමක් තියෙනවා නම් ලේසි හොඳටම බලා ගන්න පුළුවන් හරිද ලියන්න කළු පෑනෙන් අවශ්‍ය ද්‍රව්‍ය කියලා අවශ්‍ය ද්‍රව්‍ය මොනවා ඕන ලියන්න එක ඉටි පන්දමක් බෝලයක් කුඩා බෝලයක් දෙක කුඩා බෝලයක් තුන තිරයක් හරිද පැට්ටෝ ලියන ක්‍රමය පුතේ ඉටි පන්දමගෙන ක්‍රමය ලියන්න ඉටි පන්දමගෙන දල්වා
ඉටිපන්දමගෙන දල්වා මේසය මත තබන්න. ඉටිපන්දමගෙන දල්වා මේසය මත තබන්න. මේසය මත තබන්න. ඉන්පසු තිරය සම්බන්ධ කරගන්න. තිරය සම්බන්ධ කරගන්න. තිරය සම්බන්ධ කරගන්න. එම තිරය සහ කුඩා බෝලය තබා නිරීක්ෂණය කරන්න. කුඩා බෝලය තබා නිරීක්ෂණය කරන්න. පුතේ මේක ඇඳ ගන්න හැමෝම ඇඳ ගන්න. මේක ඇඳ ගන්න හැමෝම. මේක ඇඳ ගන්න හැමෝම. හොඳට ඇඳ ගන්න අඩිරුල පාවිච්චි කරලා. හොඳයි දරුවනේ ඉක්මනට අඳින්න. ඇඳලා ඉවර නම් පැට්ටෝ chat එකට දාන්න. හරි අපි ඕකේ රෙඩි. හරිද? උදේ ඕගොල්ලන්ට රෙකෝඩින් එක එවනවා. ඒ නිසා නෝට් එකේ අඩුපාඩු තියෙනවා නම් රෙකෝඩින් එක බලලා ඒක ලියා ගන්න. හොඳද? රෙකෝඩින් එක තව දවස් දෙකක් විතර ඕගොල්ලන්ට වෙබ්සයිට් එකේ තියෙනවා. එතකොට ඒ කාල සීමාව තුළ පුතේ රෙකෝඩින් එක බලලා ඕගොල්ලෝ නෝට් එක සම්පූර්ණ කරගන්න පැටව. හොඳයි. ඕගොල්ලන්ට වෙන මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් chat එකට දාන්න. හරිද? ඊට පස්සේ තව කාරණාවක්. මේ ප්‍රැක්ටිකල් පුළුවන් නම් ගෙදරදී කරන්න ඕනි. හොඳද? දැන් අද අපේ 6 වසරේ දරුවෙක්ට අපි ප්‍රැක්ටිකල් කරන්න කිව්වම එයා වීදුරුවකුත් කුඩු කරාකුවා. ඒක වෙනම කාරණාවක්. එතකොට කුඩු කරලා මේ පුරුදු වෙන්න නේද? වැරදි තමයි අපි ඉගෙන ගන්න ඕනේ නේද? ගෙදර අම්මත් අල්ලගෙන. හරිද? නැත්තම් තාත්තාත් අල්ලගෙන. නැත්තම් අයියා හරි කමන්නේ අල්ලගෙන. හරි මට අද තියෙනවා අහලෝ ඡායාවක් බලන්න ඔය ඡායාව දැකලා තියෙනවද කියලා අහුවම ඊ ඡායාවේ කියන්නේ මොකද්ද කියලා ඒගොල්ලෝ අහන්නේ. හරිද? එතකොට මෙන්න මේ ඡායාව බලන්නේ කියලා ඔයාලා කරන්න තියෙන්නේ එයාව තියා ගන්නවා බිත්තිය අයිනට කරලා. හරි? ඊට පස්සේ ඒකට ටෝච් එක ගහනවා. ඊට පස්සේ ඒකේ හෙවණැල්ල හෙවත් ඡායාව බිත්තියේ තියෙන.
ඒ කියනවා හැබැයි නම් මේ මගේ ඡායාව කියලා අඳුර ගන්න පුළුවන් නේ. ඊට කලින් ඕගොල්ලන්ට වෙන මොනවා හරි වෙන්නයි රයිට්. එතකොට හරිද? ඔව් අපේ දරුවෝ අහනවා පහුගිය පාඩම් කොහොමද කරන්නේ කියලා. පුතේ ඒ වෙනුවෙන් කාලසටහනක් දාලා ඕගොල්ලන්ට වෙනම පන්තියක් කරනවා. හරිද? ඒක මේ එන මාසේ ඉඳලම අපි වැඩසටහන arrange කරලා තියෙන්නේ. ඕගොල්ලන්ට මොනියම් හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ගැන අපි කතා කරමු. හරිද? එතකොට ඕගොල්ලෝ හැමෝටම මම කියන්නේ අකුරු ඇකඩමි අධ්‍යාපන ආයතනය පුතේ ඕගොල්ලන් වෙනුවෙන්මයි ආරම්භ කරේ ගිය සතියේ. එතකොට පැටවුනේ ඕගොල්ලන්ට මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඒ දේවල් ඔක්කොම සම්පූර්ණ. හරිද? රෙකෝඩින් දෙනවා ඊට පස්සේ පුතේ ඕගොල්ලන්ගේ අමතර කාලසටහනක් දාලා කොහොම හරි අමතර පාඩම් ටික කරනවා, පහුගිය පාඩම් ටික කරනවා. රයිට් මේ කරගෙන යන විදිහට කරගෙන යනවා. අම්ල වාෂ්ප පාඩම අපි තාම සාකච්ඡා කරේ නැහැ. ඒ පාඩම ඉක්මනට ගන්නවා ප්‍රැක්ටිකල් එකත් එක්ක යන්න ඕනේ එක. එතකොට පොකුරු වදමාල් තම්බ ගන්න ඕන ඕගොල්ලෝ ගෙදර. ඊට කලින් සතියේ මම කියනවා මෙන්න මේව ඕගොල්ලෝ කරගන්න කියලා. ඊට පස්සේ ඕගොල්ලෝ ඒකට රෙඩි වෙන්න ඕන. හරිද? මොකද මම මෙතන ප්‍රැක්ටිකල් කරනවා. නමුත් මම විතරක් ප්‍රැක්ටිකල් කරලා වැඩක් නැහැනේ. ඕගොල්ලෝ ගෙදර ප්‍රැක්ටිකල් එක කරන්න එපා. ඒ වෙනුවෙන් විනාඩි ටිකක් හොයා ගන්න ඕන. බැටරි ඇසිඩ් ටිකක් හොයා ගන්න ඕනනේ. ඕගොල්ලෝ හැමෝම එකගයිද? හොයා ගන්න පුළුවන් වේවිද? හැමෝටම ගිරිතිල්ල මල් ටිකක් තලාගෙන යුස ගන්න ඕන. නිල් කටරොළු මල් තඹගත් යුස ටිකක් ගන්න ඕන. හරිද? ඒ ටික අරගෙන ඕන අපි අම්ල පශු පාඩමට යන්න. ඕගොල්ලෝ එහෙම කරන්න පුළුවන් නම් එකගයි අපි. හරිද? මේ පාඩම ඉවර වෙච්ච ගමන් අපි ඒ අම්ල පශු පාඩමට යනවා. හරිද? හැමෝම හැම එකතු වෙන්න ඕන. ඒ විතරක් නෙමෙයි අනිත් අයත් දැනුවත් කරන්න ඕන. හරිනේ? හැමෝම පුළුවන් කියලා දානවා, හරි කියලා දානවා, හරි සර් සුපිරි අපි වැඩේ කරමු කියලා දානවා. හැමෝම සුපිරියට ඉන්න ඕනේ. එතකොට හරි. ඕකේ. රයිට්. bye guys. ලියන්න නිරීක්ෂණ ඇඳට ඉවරයිනේ. ලියන්න නිරීක්ෂණ. ලියන්න නිරීක්ෂණ. තිරය මත ඡායාවක් නිර්මාණය වේ. ඡායාවක් නිර්මාණය වේ. තිරය මත ඡායාවක් නිර්මාණය වේ. තිරය මත ඡායාවක් නිර්මාණය වේ. ලියන්න නිගමනය. නිගමනය ලියන්න. නිගමනය ලියන්න. පාරාන්ද වස්තු හරහා පාරාන්ද වස්තු හරහා ආලෝකය ගමන් නොකරන බැවින් ආලෝකය ගමන් නොකරන බැවින් ඡායා නිර්මාණය වේ. ඡායා නිර්මාණය වේ. ඡායා නිර්මාණය වේ. ඡායා නිර්මාණය වේ. රයිට් පුතේ හොඳට අහගෙන ඉන්නකෝ. හරි. එතකොට මෙන්න මේ ඡායා නිර්මාණය වීම නිසා හරිද? ඔය ඉතින් ආපහු අහන. පන්ති ඉවර වෙන්නේ කීයද? ලොග් වුණා විතරයි පන්ති ඉවර වෙන්නේ කීයද කියලා අහනවා. මං කියන්නේ මෙන්න මේකයි. පන්තිය පටන් ගත්ත ගමන් එහෙම අහන්න එපා. හරි අවුල් එතකොට. පුතේ අහගෙන ඉන්න පන්තිය 3ටනේ ඉවර වෙන්නේ. එකටනේ පටන් ගත්තේ. ඒක හැමෝම දන්නවා. ඒකට එහෙම ආන්න එපා. ඒක නිකන් හරි අවුල් ඈ. එතකොට නිකන් ඕගොල්ලෝ නිකන් දැන් දුවන වගේනේ බලන් ඉන්නේ. එතකොට එහෙම අහන්න එපා. හොඳේ. එතකොට ඒ නිසා ඕගොල්ලෝ මම දන්නවා මගේ පන්ති වල අනිත් ළමයි නම් කියනවා අනේ සර් 3 වෙනකම් මදි 3:00 විතර වෙනකම් කරමු කියලා අහනවා. හරිද? එහෙම ළමයිද තියෙන්නේ. හරිද? හරි ජොලි අපිට පැය දෙක යනවා දැනෙන්නේ. මේ එහෙම කියලාත් කියන සමහර අය ඉන්නේ. සමහර කට්ටිය නම් ආයෙත් මරුසි රෙපෙන් අනේ මේ සමහර අය අහනවා ඉන්ටර්වල් දෙනවද කියලා. ඉන්ටර්වල් දෙන්නේ නැහැ. පිස්සුද ඔන්ලයින් පන්තිවල ඔය ඉන්ටර්වල් දෙන්නේ. මේ චූ දාන්න යන්න ඕන නම් ඒක නා චූ දාලා ඉන්නටක් ගාලා වතුර ඩිංගක් බීලා එන්නේ. ඒක කමන්නේ. හරි. එතකොට ඒක කැමරාව ඔන් කරගෙන ඕෆ් කරගෙන ඔහෙල ඕනනම් ගිහින් ප්‍රශ්නයක් නැහැ. මම මේ කියන කාරණා හොඳට ඉන්න පන්තියේ හොඳට ආගෙන ඉන්න වැඩි. රයිට් ඕකේ. ඔන්න දැන් අපි ඡායාව ඇති වෙන ආකාරය කතා කරා. හරිද? පන්තිය මේ මේ ඡායාව ඇති වෙන ආකාරය කතා කරා. කොහොමද? ආලෝක ප්‍රභවයෙන් නිකුත් වන මේ ආලෝකය
මොනවාද පාරාන්ත වස්තුවකට ගියහම පාරාන්ත වස්තුවක් තුලින් යන්නේ නැති නිසා පාරාන්ත වස්තුව හරහා ගමන් කළ නොහැකි නිසා ආලෝකයට තිරය මතු පිට ඡායාව නිර්මාණය වුණා. එහෙමනම් ඡායාවක් නිර්මාණය වෙන්න නම් ආලෝක ප්‍රභවයක් ගාව තියෙන්න ඕන මොන වගේ වස්තුවක්ද? පාර දෘශ්‍යද, පාර භාෂකද, පාරාන්තද? පාරාන්ත වස්තු. මොන වස්තුද? පාරාන්ත වස්තු තියෙන්න ඕන. තේරුණාද කියන කාරණා පැහැදිලිද කියන කාරණා? පාරාන්ත වස්තු හේතුවෙන් තමයි පුතේ නිර්මාණය වෙන්නේ මොනවද? සෙවණැලි නිර්මාණය වෙන්නේ. හරිද? එතකොට දැන් ඕගොල්ලෝ බෙල්ල ගන්න පුතේ ඕගොල්ලන්ගේ 120 පිටුව 120 පිටුව ඊට පස්සේ ප්‍රැක්ටිකල් එකක් තියෙනවා මම ඒක දැම්ම සාකච්ඡා කරන්න නැහැ පස්සට වෙනවා. රයිට් ඕකේ 120 පිටුවට යන්න. හරි. එතකොට මේ ඉස්සර කාලේ පුතේ අපිට කටු කැරගෙන ඔරලෝසු තිබුණේ නැහනේ. කටු කැරගෙන ඔරලෝසු තිබුණේ නැහැ. මේ සඳහා පුතේ තිබුණේ මොනවාද? හිරු තැටිය කියලා එකක් තිබුණේ වෙලාව බලා ගන්න. හිරු තැටිය කියන එක. ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඔන්න මේ හිරු තැටිය ඔන්න ඔහම තියෙනවා. මේ හිරු තැටිය මැද පුතේ කටුවක් වගේ එකක් තියෙනවා ඔහම. හරිද? හොඳට අහගෙන ඉන්න. මේක ක්‍රමාංකණය කරලා තියෙනවා දිශා ටිකකට. හරිද? මෙන්න මේකට ආලෝකය මේ පැත්තෙන් වැටෙනවා නම් හෙවණැල්ල වැටෙන්නේ මේ පැත්තටනේ. එතකොට පුතේ මෙන්න මේ හෙවණැල්ල ගමන් කරන රටාව අනුව තමයි අපි කාල වේලාව ඉස්සර කාලේ හොයාගන්නේ. හරිද? මේක ඕගොල්ලෝ අනුරාධපුරේ ගියොත් පුතේ ඔය මොනවාද අටමස්ථාන වන්දනා කරගෙන යනකොට එක ස්ථානයක දානශාලාවක් ඇතුලේ මෙන්න මේ හිරු තැටියක සලකුණක් තියෙනවා. හරිද? ඒක දානශාලාවේ ගහලා තියෙන්නේ පුතේ දානය ගන්න වෙලාව ස්වාමීන් වහන්සේලාට දැන ගැනීම සඳහා. මම මේ කිව්වේ බුදුදහමේ. හරිද? එතකොට මෙන්න මේ හිරු තැටියෙන් තමයි ඉස්සර කාලේ මිනිස්සු කාල වේලාව එහෙම දැනගත්තේ. හරිද? ඔන්න බලන්න පුතේ අපි ගත්තායින් පස්සේ 120 පිටුවේ තියෙනවා. වස්තු මත ආලෝකය වැටෙන ප්‍රමාණය හා දිශාව අනුව සෙවණැලි වල දිග හා දිශාව වෙනස් වේ. දැන් ඕගොල්ලන් අවුවේ යනකොට කට්ට අවුවේ තට්ට තනියම පට්ට පාරක යනකොට. හරිද? ඕගොල්ලෝ හවසක නම් යන්නේ. ඕගොල්ලන්ට වඩා ඕගොල්ලන්ගේ හෙවණැල්ල මොකද වෙන්නේ? ගොඩාක් දිගයි. ඕගොල්ලන්ගේ හෙවණැල්ල ගොඩාක් දිගයි. මොන දිශාවටද තියෙන්නේ? කල්පනා කරලා බලන්න. උදේට ඕගොල්ලන්ගේ හෙවණැල්ල වැටෙන්නේ කොයි පැත්තටද? කවුරු හරි මට කියන්න. උදේට ඕගොල්ලන්ගේ හෙවණැල්ල වැටෙන්නේ කොයි පැත්තටද? ශිෂ්‍යත්වයට කියලා දෙනවා. මම නම් ඉතින් අර ශිෂ්‍යත්වේ ෆේල් නිසා මම දන්නේ නැහැ ඕක ගැන. ඕගොල්ලෝ ඉතින් කණ්ඩිනේ. ඕගොල්ලෝ කියන්න බලන්න. දැන් උදේට ඉර පායන්නේ මොන පැත්තෙන්ද? නැගෙනහිරින්. එතකොට හෙවණැල්ල වැටෙන්නේ කොයි පැත්තටද? බස්නාහිරට. තේරුණාද කියන කාරණා පැහැදිලිද? එතකොට පුතේ සවස් යාමයට මොකද්ද වෙන්නේ? ඕගොල්ලන්ගේ පුතේ ඔන්න බස්නාහිර පැත්තට යනවා සවස් යාමයට. එතකොට ඕගොල්ලන්ගේ සෙවණැල්ල කොයි පැත්තටද? නැගෙනහිර දිශාවට වෙන්නට පිහිටනෝනේ. පැහැදිලිද කියන කාරණා? එතකොට දවල් 12ට හෙවණැල්ල තියෙන්නේ කොහෙද? කල්පනා කරලා බලන්න දවල් 12ට. හරියටම පුතේ ඉර මුදුන් වෙනවා කියලා කියන්නේ පුතේ අපේ හෙවණැල්ල ගොඩාක් කෙටි. අපිට හෙවණැල්ල පා ගන්න පුළුවන්. හෙවණැල්ලේ ඔළුව පා ගන්න පුළුවන් දවල් 12ට. ඕගොල්ලෝ කට්ටවුවට තට්ට තනියම යනකොට දවල් 12ට. එතකොට පුතේ අන්න ඕගොල්ලන්ගේ ඔළුව පා ගන්න පුළුවන් ඕගොල්ලන්ට. මේ කට්ටියට පෙන්නන්න මම මගේ ඔළුව පා ගන්නවා. කාටවත් පා ගන්න බෑ ඔළුව. හරිද? ඒ වෙලාවට ඕගොල්ලන්ට පා ගන්න පුළුවන්. කල්පනා කරලා බලන්න. එතකොට දැන් ඕගොල්ලන් හරිද? හවස් වෙන ඕගොල්ලන්ගේ හෙවණැල්ල මොකද වෙන්නේ? ඈත් වෙනවා. දැන් අද හවස 3ට පන්තිය ඉවර වුණාම ඕගොල්ලෝ පුතේ එළියට ගිහිල්ලා බලන්න ඕගොල්ලන්ගේ හෙවණැල්ල කොයි දිශාවටද වැටෙන්නේ? කොයි තරම් ඈතට යනවද කියලා. ඕගොල්ලන්ට ඔළුව පා ගන්න පුළුවන්ද කියලා බලන්න. ඕගොල්ලන් හෙවණැල්ලේ ඔළුව පා ගන්න යන්න එපා. කකුල් දෙක මැදින් පැලෙයි ඈ. ඉතින් ඒක කරගන්න එපානේ. හරිද? අහගෙන ඉන්නකෝ. එතකොට ඕගොල්ලන්ගේ හෙවණැල්ලේ ඔළුව පා ගන්න හරිද? මොනවාද ලී කෝටුවකින් අනිගොල්ලෝ. සමහර කට්ටිය මෙන්න කියනවා. එහෙම කරන්න එපා. අහගෙන ඉන්න. ඔය වෙලාවට ඔළුව පා ගන්න අමාරුයි. හෙවණැල්ල. හරිද? පැහැදිලිද? මෙන්න මේ විදිහට පුතේ මේ අතීතයේදී කාලය මැනීමට අභිමත ඒකකයේ ලෙස භාවිතා කරේ පුතේ හිරු තැටිය කියන එක. පැහැදිලිද කියලා කාරණා? රයිට්. තරුවක් දාලා ලියන්න සාමාන්‍ය පෑනෙන්. ඒකත් වැදගත් ඈ. තරුවක් දාලා ලියන්න. අතීතයේදී මිනිසුන් විසින් කාල වේලාව දැන ගැනීම සඳහා
කාල වේලාව දැන ගැනීම සඳහා කාල වේලාව දැන ගැනීම සඳහා කළු පෑනෙන් ලියන්න පුතේ කළු පෑනෙන් ලියන්න හිරු තැටිය භාවිතා කරන ලදී හිරු තැටිය භාවිතා කරන ලදී හිරු තැටිය භාවිතා කරන ලදී ඒ සඳහා මූල ධර්මය වූයේ ඡායාව වේ පැහැදිලිද right ඊළඟට වර්තමානයේ පුතේ මිනිස්සු හරිද වර්තමානයේ මිනිස්සු මේ සෙවණැලි භාවිතා කරලා විවිධ හැඩතල නිර්මාණය කරනවා දැන් ඔන්න මෙන්න මෙහෙම කරන්නකො දැන් ඕගොල්ලන්ට පුළුවන් නම් අද ගෙදර ලයිට් නිවලා හරිද මෙන්න මේ හෙවණැලි මවන්න ඕන අච්චු පොතේ තියෙනවා 120 පිටුව බෙල්ල ගන්න දැන් පළවෙනි එක ඕගොල්ලෝ කරලා බලන්න දැන් ඔන්න බෝඩ් එකේ මගේ එකේ ආලෝකය මදි නමුත් ඕගොල්ලන්ට බලන්න පුළුවන් හරිද ඔය සමහර කට්ටිය කියනවා හිරු තැටිය රාට වෙලා බලන්න බෑ කියලා දවල්ටනේ අපිට වෙලාවක් අවශ්‍ය වෙන්නේ හරිද රැට කොහොමවත් අපි නිදිනවා පුතේ හරිද එතකොට ඉතින් ඒක සඳහා තාරකා විද්‍යාඥයෝ ක්‍රමවේදයක් භාවිතා කරලා තියෙනවා ඒක ඕගොල්ලන්ට වැදගත් නෑ හරිද තරු රට අධ්‍යයනය කරන්න පුළුවන් හඳ ආකාරයෙන් බලන්න පුළුවන් ක්‍රමවේද ගොඩක් තියෙනවා ඕගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ නැහැ හරි anyway මෙන්න මේ විදිහට තියාගන්න හැමෝම කැමරා ඔන් වෙලා නැහැ හැමෝගෙම ඔන්න පළවෙනි අවස්ථාව බලන්න ඔන්න මේ අවස්ථාව හරිද මේක ඕගොල්ලෝ ගෙදර ඔක්කොම ලයිට් නිවලා එක ලයිට් එකක් දානවා සාලකේ ඔක්කොම ලයිට් නිවලා එක ලයිට් එකක් දානවා සාලකේ දාලා ඉවර වෙලා ගේමෙද සාලේට ඇවිල්ලා අම්මේ මම පොඩි වැඩක් පෙන්නන්න යන්නේ අද කතා බලන එක නවත්තනවා අපි අද පොඩි මැජික් එකක් බලමු මොකද්ද මැජික් එක මේන් හෙවණැලි ඔන්න බලන්න කුරුල්ලේ පියාඹයි කියලා ඕගොල්ලෝ දැන් ඔන්න බිත්තියේ පෙන්නනවා අම්මා කියනවා හැබෑවමයි අන්න කුරුල්ලෙක් යනවා බිත්තිය දිගේ එහෙම කියලා දැන් ඕනේ වැඩි. හැබැයි මේක හරියට කරගන්න කරනොත් ඔක්කොම ඉවරයි. අතපය වේවුල ඉන්නේ වෙන්නේ ඈ. ඒ නිසා හරියට බලලා කරන්න. ඊට පස්සේ දෙවෙනි එක මොකද්ද? දෙවෙනි එක එක අතක් නමා ගන්නවා. මේ විදියට. එක අතක් නමා ගන්නවා. ඊට පස්සේ අනිත් අතේ දබර කිල්ල නමනවා. අනිත් දෙක ඈඩ් කරනවා. හරිද? ඊට පස්සේ මෙහෙන් බලන්න. හරිද? එතකොට ඕගොල්ලන්ට කිඹුලෙක් වගේ එකක් මැවෙනවා. දැන් බලන්න බෝඩ් එක කිඹුලෙක් කට අරිනවා වගේ පේනවා. බලන්න දෙවෙනි අවස්ථාව. හරිද? ඊළඟට තුන්වෙනි අවස්ථාව මේ විදියටනේ මෙහෙම ගන්න. හරිද? මේ එක එක ආකාරයට ඇඟිලි තියලා බලන්න. තුන්වෙනි අවස්ථාව හාවෙක් වගේ. හරිද? සංදර්ශන පවත්න්නේ. ඊට පස්සේ මුවේ ගෝණෙක් වගේ. ඕම කල්පනා කරන්න. ඔන්න ගෝණෙක් වගේ ඇඟිලි තියන්න. ඊට පස්සේ මෙහෙම අත් දෙක බැඳලා නිකන් මිනිස්සෙක් වගේ තොප්පියක් දාපු මිනිස්සෙක් වගේනේ. කල්පනා කරලා බලන්න. තොප්පියක් දාපු මිනිස්සෙක් වගේ. හරිද? එතකොට එහෙම හදන්න පුළුවන්. ඊළඟට තව අලියෙක් වගේනේ. මේ බලන්න බෝඩ් එක. අර අලියෙක් ඉන්නෝනේ පේනෝනේ. අලියෙක් ඉන්නෝ පේනවද බෝඩ් එකේ? තාරාවෙක් වගේනේ. හරිද? එතකොට හරිද? දැන් අපි ගත්තායින් පස්සේ හරිද මේ විදියට ඔයාලට අද සෙවණෙලි සංදර්ශනයක් පෙන්නන්නේ නැහැ. ඔන්න දැන් වැඩක් තියෙනවා. අද පන්තියේ වුණා බෝඩ් එකක් ලියනවා. අද රාත්‍රී 8 සිට සෙවණෙලි සංදර්ශනයක් ගේමෙද ශාලයේ පැවැත්වේ. ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කර සිටිමි. දැන් ඊට පස්සේ ඔයයි ගජමෑන් වගේ ඇඳගෙන ඇවිල්ලා හරිද ඊට පස්සේ ඔයා දැන් සෙවණෙලි දාන්න පටන් ගන්නවා මේන් බලන්න සෙවණෙලි හරි ඊට පස්සේ ඔයාට සෙවණෙලි නැති වෙනකම් ඔයාට ගහන්න හදලා ඉඳන කට්ටිය ඒ නිසා ඉක්මනට යන්න බලන්න වැඩේ කරන්න හරි එතකොට මොනවාද පුතේ සංදර්ශන පවත්වන්න පුළුවන් රයිට් වෙනම දරුවක් දාලා ලියන්න වර්තමානයේ
වර්තමානයේ මිනිසුන් විසින් වර්තමානයේ මිනිසුන් විසින් සෙවණැලි මගින් විවිධ නිර්මාණ සිදු කරයි. විවිධ නිර්මාණ සිදු කරයි. විවිධ නිර්මාණ සිදු කරයි. විවිධ නිර්මාණ සිදු කරයි. හරිද? විවිධ නිර්මාණ සිදු කරයි. පැට්ටෝ මේ 121 පිටුව පෙළ ගන්න පුතේ. 121 පිටුව. දැන් ඔන්න තවත් සෙවණැලි ආශ්‍රිත නිර්මාණ කීපයක් තියෙනවා. ටක් ගාලා බලන්න. සෙවණැලි ආශ්‍රිත තවත් නිෂ්පාදන කීපයක් තියෙනවා. බලන්න. සින්දු කිය ඉන්න නෙවෙයි. හැමෝම පොඩ්ඩක් බලන්න. බලන්න සෙවණැලි ආශ්‍රිත තවත් නිර්මාණ කීපයක් තියෙනෝනේ. දැන් ඕකේ එක මිනිස්සයා මිනිස්සු 3 දෙනෙක් වෙලා පේනෝනේ. පැහැදිලිද? ඊට පස්සේ එක අවස්ථාවක් තියෙනවා දෙන්නෙක් ඉන්නෝ මෙහෙම. ඇත්තටම නම් එකම පුද්ගලයෙක් ඉන්න විදිහට තමයි පේන්නේ. ඔන්න බලන්න විවිධ නිර්මාණ. දැන් ඕගොල්ලන්ට පුතේ මේක මෙහෙම කරන්න පුළුවන්. ෂැඩෝස් කියලා ගහුවාම පුතේ නිර්මාණ, ඒ කියන්නේ සෙවණැලි නිර්මාණ කියලා YouTube ගොඩාක් තොරතුරු බලා ගන්න පුළුවන්. හරිද? සෙවණැලි නිර්මාණ ඕගොල්ලන්ට ගොඩාක් බලා ගන්න පුළුවන්. හරිද පුතේ? එතකොට අන්න ඒ විදිහට අපිට පාඩමේ වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. අරයිට් ඕගොල්ලෝ එතකොට අහගෙන ඉන්න පුතේ. හරිද? අහගෙන ඉන්න. එතකොට පුතේ හොඳට අහගෙන ඉන්න. රයිට් මොනවාද අපිට සෙවණැලි සංදර්ශන බලා ගන්න පුළුවන්. පැහැදිලිද? සෙවණැලි සංදර්ශන බලා ගන්න පුළුවන්. හරිද? රයිට් ලියන්න ඊළඟ තරුව දාලා ලියන්න. ඊළඟ තරුව දාලා ලියන්න. හරිද? හරි අහගෙන ඉන්න. ඊළඟ තරුව දාලා ලියන්න පුතේ. උපඡායාව නිර්මාණය වීම. ඊළඟ මාතෘකාව ගන්න උපඡායාව නිර්මාණය වීම. උපඡායාව නිර්මාණය වීම. උපඡායාව නිර්මාණය වීම. හරිද? මේක ගොඩාක් වැදගත් වෙනවා. මේක ගොඩාක් වැදගත් වෙනවා. මොකද්ද? උපඡායාව නිර්මාණය වීම. හරිද? හොඳට අහගෙන ඉන්න. දැන් පුතේ ඔන්න දැන් අපි ඡායාව හේවත් සෙවණැලි හැදෙන විදිය කතා කරානේ. සෙවණැලි හැදෙන්නේ කිසියම් ආලෝක ප්‍රභවයකින් නිකුත් වන ආලෝකය අතරට ගමන් කරනකොට මොකද්ද මේ පාරාන්ත වස්තුවක් ගියොත් තමයි සෙවණැලි ඇති වෙන්නේ. හරිද? සෙවණැලි ඇති වෙන්නේ පාරාන්ත වස්තුවක් ගියොත්. එතකොට මේ පාරාන්ත වස්තු තුලින් ආලෝකය ගමන් කරන්නේ නැති වුනහම තමයි සෙවණැලි නැත්තම් ඡායා නිර්මාණය වෙන්නේ. ඕක දැන් තේරෙනවනේ ඕගොල්ලන්ට. හරිද? ඔන්න බලන්න පුතේ දැන් ලස්සන වැඩක් කරන්න යන්නේ. මෙතන ගොඩාක් වටින තැනක්. හරිද? ගොඩාක් වටින තැනක්. හරිද? මේකෙදි ගොඩාක් වැදගත් වෙනවා. ඒ නිසා හොඳටම අහගෙන ඉන්න. හොඳද? හොඳටම අහගෙන ඉන්න. හරිද? දැන් ඔන්න අපි තිරයක් ගන්නවා. තිරයක් ගන්න. හරිද? මම මේ තිරය පොඩ්ඩක් උඩින් අදින්නම්. මොකද අපිට තව එකක් අවස්ථා දෙකක් කතා කරන්න තියෙනවා. හොඳට අහගෙන ඉන්න. දැන් ඔන්න තිරයක් ගන්නවා. මෙන්න මේ තිරයට හරිද? අපි දැන් ගන්නවා පුතේ පාරාන්ත වස්තුවක් ගන්නවා. මොකක්ද අපි ගන්නෙ? පාරාන්ත වස්තුවක් ගන්නවා. පාරාන්ත වස්තුවක් ගන්නවා. හරිද? මෙන්න මෙතෙන්ට අපි මේ පාරාන්ත වස්තුව ළඟින්ම විදුලි පන්දම තියා ගන්නවා. ඔන්න බලන්න වෙන වැඩේ. හොඳද? මේකෙදි ගොඩක් වටින දෙයක් වෙනවා. ඕගොල්ලෝ හොඳට බලාගෙන ඉන්න. හරිද පුතේ? හොඳට අහගෙන ඉන්න. හොඳට අහගෙන ඉන්න. දැන් ඔන්න අපි විදුලි පන්දමෙන් ආලෝකය නිකුත් කරනවා. ආලෝකය නිකුත් කරනකොට මගේ පුතේ මෙන්න මෙතනින් ආලෝකය ගමන් කරනවා මේක හරහා.
එතකොට මෙහෙම ගමන් කරනකොට ඕගොල්ලන්ට පේනවා මේ වස්තුව තුලින් ආලෝකයට යන්න බෑනේ. මේ වස්තුව හරහා ආලෝකයට යන්න බෑනේ. මේ දෙපැත්තෙන් ආලෝකය යන්නේ. එතකොට මෙන්න මෙතන හැදෙනවා පුතේ කළු පාට තිතක්. හරිද? ඔන්න ඔය තිතට අපි කියනවා මොකක් කියලාද පුතේ? හැමෝටම මතකයි මොකක්ද ඒකට කිව්වේ chat එකට දාන්න. මොකද්ද මේකට අපි කිව්වේ? ඡායාව කියලා කිව්වා. මොකද්ද මේකට කිව්වේ? ඡායාව කියලා කිව්වා. හරිද? ඊට පස්සේ පුතේ ඕගොල්ලන්ට බලන්න පුළුවන් පුතේ මෙන්න මේක වටේට තව බොඳ වෙච්ච වගේ ඡායාවක් දකින්න පුළුවන් වෙනවා. හරිද? මොන වගේ ඡායාවක්ද? බොඳ වෙච්ච වගේ ඡායාවක් දකින්න පුළුවන් වෙනවා. අන්න ඒකට අපි කියනවා පුතේ මොකක් කියලාද? උපඡායාව කියලා කියනවා. මොකක් කියලා කියනවද? උපඡායාව. ඕනම ඡායාවක් වටේට ඇතිවෙන බොඳ වී ගිය ඡායාවට අපි කියනවා මොකක් කියලාද? උපඡායාව කියලා කියනවා. පැහැදිලිද කියන කාරණාව? ඒකට හේතුව මේකයි. හොඳට අහගෙන ඉන්නකෝ. හොඳට අහගෙන ඉන්න ඊළඟ හරිය හොඳම හරිය. හොඳට අහගෙන ඉන්නකෝ. දැන් ඔන්න ඊගාවට අපි කරන්නේ පුතේ මේ තිරය ඒ විදිහටම තියෙනවා. තිරය ඒ විදිහටම තියෙනවා. ඊට පස්සේ පුතේ මෙන්න මෙතනම පුතේ අපේ අර වස්තුව තියෙනවා. වස්තුව තියෙන මෙතනම හොඳට අහගෙන ඉන්න පුතේ වස්තුව තියෙන මෙතන. ඊට පස්සේ පුතේ මෙන්න මෙතෙන්ට අපි ගන්න විදුලි පන්දම ඈඩ් කරනවා. දැන් ඔන්න විදුලි පන්දම ගොඩාක් ඈඩ් කරා. විදුලි පන්දම අපි ඈඩ් කරා. හොඳට අහගෙන ඉන්න පුතේ. විදුලි පන්දම ඈඩ් කරා. වස්තුවයි විදුලි පන්දමයි අතර දුර වැඩි කරා. හොඳට බලාගෙන ඉන්න. දැන් එතකොට මෙන්න මෙතනින් ආලෝකය මෙහෙම ගමන් කරනකොට පුතේ අපිට එන්න මොකද්ද නැති වෙලා යන්නේ? නැති වෙලා යනවා පුතේ මොකද්ද? උපඡායාව නැති වෙලා යනවා. තියෙන්නේ මොකක් විතරද? ඡායාව විතරයි ඉතුරු වෙන්නේ. මොකක්ද අන්තිමට ඉතුරු වෙන්නේ? ඡායාව විතරයි. දැන් උපඡායාව මොකද්ද උනේ? උපඡායාව නැති වුණා. තේරුණාද කියන කාරණාව? එහෙමනම් උපඡායාවක් ඇති වෙන්නේ කෙසේද? උපඡායාවක් ඇති වෙන්නේ පුතේ ආලෝක ප්‍රභවයක් වස්තුවක් එක ළඟ වංගින් පිහිටවුවහම ඈත් වෙන්න වස්තුව සහ ආලෝක ප්‍රභවය ඈත් වෙන්න මේකෙන් අතුරුදහන් වෙනවා. මේකෙන් නැති වෙලා යනවා. කවුද? උපඡායාව නැති වෙනවා. කවුද නැති වෙන්නේ? උපඡායාව නැති වෙනවා. හරිද? පැහැදිලිද? දැන් ඕන්න බලන්න. ඕගොල්ලන්ගේ පොතේ පිටු අංකය 122 පිටුව පෙළ ගන්න පුතේ. 122 පිටුව. right? බලන්න මේ 122 පිටුව පේන්න ඕනේ. පැහැදිලිද? හරි. ඔන්න දැන් පළවෙනියට බලන්න පළවෙනි රූපය. පළවෙනි රූපය විදුලි පන්දමයි බෝලයයි එක ළඟ තියෙන්නේ. එතකොට නිර්මාණය වෙලා තියෙනවා මොකද්ද? ඡායාව නිර්මාණය වෙලා තියෙනවා. ඒ වටේට නිර්මාණය වෙලා තියෙනවා තා මොකද්ද? උපඡායාව නිර්මාණය වෙලා තියෙනවා. එතකොට මේ විදුලි පන්දමයි වස්තුවයි අතර ළඟද දුරද? ළඟයිනේ. හරිද? කිට්ටුයිනේ. හරිද? දුර ප්‍රමාණය අඩුයිනේ. ඒ නිසා පුතේ නිර්මාණය වෙන මොකද්ද? ඡායාව වටේට මොකද්ද? උපඡායාවක්. හරිද? ඊට පස්සේ වස්තුවයි ප්‍රතිබිම්බය විදුලි පන්දමයි මොකද්ද වෙන්නේ අපි ඈඩ් කරනවා. ඈඩ් කරන්න මේක තුල නැති වෙනව මොකද්ද? උපඡායාව නැති වෙනවා. තේරුණාද කියන කාරණාව? පැහැදිලිද කියන කාරණාව? ඒක තේරුණ අය අත උස්සන්න. ඒක තේරුණ අය අත උස්සන්න. උපඡායාව ඉවත් වීමට නම් වස්තුවයි ආලෝක ප්‍රභවය අතර දුර මොකද්ද වෙන්න ඕන? වැඩි වෙන්න ඕන. තේරුණාද කියන කාරණාව? වස්තුවයි ආලෝක ප්‍රභවයයි ලං වෙන්න ඡායාව සමග නිර්වාණය වෙනව මොකද්ද? උපඡායාව. හරිද? උපඡායාව නිර්මාණය වෙනවා. පැහැදිලිද? තේරුණාද නැද්ද? තේරුම් නැත්නම් ආපහු කියන්න මම ආපහු තේරුම් කරලා දෙනවා. හරිද? හරිද? හරි. හොඳට අහගෙන ඉන්න. දැන් ඔන්න මම එක සැරයක් ඒක කියලා දෙනවා විදුලි පන්දමත් එක්කම. ඔන්න අපි ගන්නවා පුතේ විදුලි පන්දම ගන්නවා. අහගෙන ඉන්න. අහගෙන ඉන්න. දැන් මේ බෝඩ් එකේ කියලා හිතමු අපේ තිරය. බෝඩ් එක තමයි තිරය. හරිද? බෝඩ් එක තමයි තිරය. දැන් මම මෙන්න බලන්න. හරිද? මෙන්න මේ විදුලි පන්දමයි අතයි. අත තමයි වස්තුව. අතර මම ලං කරනවා. ලං කරනකොට පුතේ අපි ගත්තයින් පස්සේ හරිද? මෙන්න බලන්න මේ ඇඟිල්ල වටේට නිර්මාණය වෙලා තියෙනවා පුතේ
උපචායාව. හරිද? උපචායාව නිර්මාණය. ඈඩ් කරන්න ඒ උපචායාව ඉවත් වෙලා යනවා. හරිද? වස්තුවයි මේ ආලෝක ප්‍රභය අතර මේ ඈඩ් කරන්න උපචායාව අයින් වෙනවා. ඕගොල්ලන්ට ඕක බලා ගන්න පුළුවන් ගෙදරදී විදුලි පන්දමක් අරගෙන. හරිද? බිත්තිය සුදු බිත්තියක් නම් වස්තුවයි ආලෝක ප්‍රභය අතර දුර වැඩි කරන්න. ඊට පස්සේ වස්තුව ලං කරන්න ආලෝක ප්‍රභය ලං කරන්න. එතකොට නිරීක්ෂණය කරන්න. හරිද? ඕගොල්ලන්ට පැහැදිලිව බලා ගන්න පුළුවන්. පැහැදිලිද කියන කාරණාව පැහැදිලිද? right. ලියන්න පුතේ. අපි ගත්තේ මාතෘකාව මොකද්ද? උපචායාව ඇතිවීම, නිර්මාණය වීම. right. ලියන්න තරුවක් දාලා. ලියන්න. ආලෝක ප්‍රභවය සහ වස්තුවක් අතර ආලෝක ප්‍රභවයක් සහ වස්තුවක් අතර දුර ප්‍රමාණය අඩුවන විට කළු පෑනෙන් ලියන්න. ඡායාව සමග උපචායාව නිර්මාණය වේ. ඡායාව සහ උපචායාව නිර්මාණය වේ. උපචායාව නිර්මාණය වේ. හරිද පුතේ? මේ දෙක මැද ගන්න. මේක ඇඳ ගන්න හැමෝම. මේ රූප දෙක මැද ගන්න ඕන පුතේ.
ඉක්මනට අඳින්න පුතේ. රූපය ඇඳලා මාදි නම් කරගන්නත් ඕන. හරිද? ඇඳලා ඉවරද? right. එතකොට පුතේ අකුර ඇකඩමි අධ්‍යාපන ආයතනය අද මේ ඕගොල්ලන්ට දෙවෙනි සතිය තමයි පවත්වගෙන යන්නේ. ආලෝකයේ පාඩම අපි සාකච්ඡාවට කරන්නේ. එතකොට විද්‍යාව විෂය. ඊට අමතරව පුතේ ඕගොල්ලන් දන්නවා අකුර ඇකඩමි අධ්‍යාපන ආයතනයේ තව විෂයන් ගොඩක් තියෙනවා. ගණිතය තියෙනවා, ඉංග්‍රීසි තියෙනවා, විද්‍යාව නේද? මේ හැම විෂයක්ම තියෙනවා. එතකොට අපේ ගණිතයේ විෂය සිදු කරන්නේ පුතේ අමිත් රණතුංග කියන සර්. එතකොට එයා මේකට ලංකාවේ ඉන්න වැඩිම සිසුන් පිරිසක් සම්බන්ධ කරගෙන ගණිතේ පන්තිය මෙහෙයවන්නේ. ඉතින් ඕගොල්ලන්ට එම ගණිත පන්තිය සඳහා සම්බන්ධ වීමටත් ඒ වගේම අපේ පන්තිය එක දිගට ඕගොල්ලන්ට සම්බන්ධ වෙලා ජීවිතේ ජයග්‍රහණය කරගන්න නම් මගේ ආදරණීය දරුවනේ ඕගොල්ලෝ හැමෝම අපේ WhatsApp අංකය 070යි 70යි 70යි 325 කියන අංකයට ඕගොල්ලන්ගේ නම ඒ වගේම ඕගොල්ලන්ගේ පාසල ඕගොල්ලන්ගේ පන්තිය සහභාගී වෙන විෂයන් කැමති විෂයන් ආස විෂයන් ඕගොල්ලන් ඉල්ලුම් කරන්න. එතකොට ඕගොල්ලන්ට ලියාපදිංචි වෙන්න පුළුවන්. මේ විදිහට පුතේ අපිත් එක්ක ඕගොල්ලෝ එක දිගට එකතු වුණොත් සත්තකින්ම නම් පුතේ ඕගොල්ලන්ට ඇත්තටම නම් ජීවිතේ කවදක හරි ඇත්තටම නම් ඇත්තටම ඉගෙන ගන්න ආශාව ඇති වෙන විදිහේ වැඩ පිළිවෙලක් අපි ගාව තියෙනවා. අපේ දරුවෝ මගෙත් දන්නේ නැහැ මන් දන්නේ නැහැ පුතේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මගේ ගාවට මගෙන් ඉගෙන ගන්න එන්නේ ගොඩාක් අතිදක්ෂ ළමයි නෙමෙයි. මං ගොඩාක් අතිදක්ෂ ළමයින්ට නෙමෙයි ඇත්තටම කැමති. මං ගොඩාක් ආස ගොඩාක් දුර්වල දරුවන්ට. ගොඩාක් දුර්වල දරුවන්ට විෂය හරියට තේරුම් ගත්තොත් ජීවිතේ නොනවතින විෂයක් බවට පරිවර්තනය වෙන මේ විෂය. ජීවිතේ ආසම වෙන විෂය තමයි මේක. ඉතින් ඒ නිසා මගේ ආදරණීය දරුවනේ ඕගොල්ලෝ හැමෝම අර මන් දන්නේ මගේ ජීවිතේන මං ආසම විෂය සයන්ස්. කවුරු ඇහුවත් මං කියන්නේ සයන්ස්. මගේ favorite subject is science. okay. එතකොට ඕගොල්ලෝ හැමෝම එකතු වෙන්න. අනේ දෙයනේ එක මොහොතක හරි අර එක දෙයකින් හරි කමන්නේ ජීවිතේ ඉගෙන ගන්න. ආයි දැන් මේ ප්‍රැක්ටිකලි මේව කරලා බලන්නකො පුතේ ගෙදරදී. ඇයි මේක මෙහෙම වෙන්නේ? මේක වුණොත් මෙහෙම වෙන්න බැරිද? මේක මෙහෙම අනිත් පැත්තට වෙන්න බැරිද? හිතන්න බැරිද? පුළුවන් නේද? එතකොට ඒ වගේ පුතේ ජීවිතේ හැම දෙයක් ගැනම අපි ධනාත්මකව හිතමින් නේද? ජීවිතේ ආයේ වෙනම තැනක නොනවතින අරගලයකට අර මුහුණ දෙන්න ඕන. හරිද? තමන්ගේ ජීවිතේ යන්න පුළුවන් හොඳම තැනට යන්න. 0යි 70යි 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 325. ඒක තමයි අපේ WhatsApp නම්බරේ. එතකොට ඔයගොල්ලෝ ඇත්තටම ගොඩක් දරුවෝ කියනවා සර් උගන්වන විදිහට ආසයි, එකතු වෙලා ඉන්න ආසයි, ඇත්තටම හොඳයි. එහෙම කියලා මැසේජ් එවනවා. මං කියන්නේ තවත් ඒ වගේ දරුවෝ හිතන දරුවෝ එවනවා නම් අපිට එවන්න සහ අපිත් එක දිගටම සම්බන්ධ වෙන්න. ආදරණීය දරුවනේ මන් දන්නේ මට නම් දැන් අර සැටර්ඩේ කියන්නේ මගේ ජීවිතේ හරි වටින තැන. හරිද? එතකොට ඕගොල්ලන්ගේ හැම සෙනසුරාදාවක්ම විශේෂිත දිනයක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි පැටවුනේ. මම අර ඕගොල්ලන්ට කිව්වේ අපේ ගණිතය උගන්වන සර්රුත් හරිම උනන්දුවෙන් කරන වැඩක්. හරිද? උපරිම ලේසියෙන්. හැමෝටම තේරෙන විදියට. දැන් දශම සංඛ්‍යා සමහර අයට බෙදා ගන්න බෑ. එකතු කර ගන්න බෑ. අර වට යන අගයන් කියලා කියන්නේ දශම සංඛ්‍යා පූර්ණ සංඛ්‍යා බවට පරිවර්තනය කරගන්න යන්නේ. අන්න ඒ වගේ ඒවා හරිම ලේසියෙන් කියලා දෙනවා. මම දන්නේ මගේ ජීවිතේ දැකපු හොඳම ගුරුවරයෙක් ගණිතයේට. ඉතින් ඒ සම්බන්ධව ඕගොල්ලන්ටත් පන්තියට එකතු වෙන්න පුළුවන් අමිත් රණතුංග සර්ගේ. හරිද? ඊට පස්සේ ඉංග්‍රීසි විෂය අපේ රොෂාන් සර් තමයි ඕගොල්ලන්ට 7 වසරට උගන්වන්නේ. හොඳටම හොඳයි. ඇත්තටම පුතේ හැම දරුවෙක්ම එකතු වෙන්න. හරිද? ඕ දැන් සමහර දරුවෝ දානවා මම අමිත් සර්ගේ පන්තියට යනවා සර්. නියම පන්තිය කියලා chat එකට එවනවා. මං කියන්නේ අනිත් හැමෝමත් එහෙම වෙන්න ඕන. මන් දන්නේ එක දවසකට join වෙන්න පුතේ. එක දවසකට join වෙලා බලන්න. තේරෙන්නේ නැත්නම් වැඩි නවත්තලා දාන්න. හොඳයි. එතකොට තේරෙනව නම් ඕගොල්ලෝ තව යාළුවෝ එකතු කරගන්න. ඒ දේත් කරන්න. හරිද? එතකොට අකුරු ඇකඩමිය කියන්නේ පුතේ දැන් අර මං කලින් කිව්වා වගේ එක දිගටම යන පන්තියක්. අපි නවත්තන්නේ.
හරිද? නවත්තන්නේ. ඕගොල්ලෝ O level පන්තිය දක්වාම අපි පන්ති පවත්වනවා. හරිද? ඒ කියන්නේ අන්තිමට ඕකේ තම සමහර අය ලියනවා මේ අමිත් සර් හොඳටම හොඳයි අනිත් හැමෝමත් එකතු වෙන්න කියලා දානවා. හරි ඕකේ good. ඇත්තටම අමිත් සර් හොඳම ගුරුවරයෙක්. හරිද? එතකොට ඒ විතරක් නෙමෙයි පුතේ. ඕගොල්ලන්ට පුළුවන් නම් හරිද? ඕගොල්ලන්ගේ දන්න හැම යාළුවෙක්ම එකතු කරන්න. හැම යාළුවෙක්ම එකතු කරගන්න. හරිද? එතකොට ඕගොල්ලෝ පුළුවන් තරම් තව යාළුවෝ එකතු කරගෙන එකතු වෙන්න. හරිද? එක දවසකට ජොයින් වෙන්න බලන්න. ඇත්තටම පුතේ මේ වැඩේ අපි නතර කරන්නේ නැහැ කවදාවත්. හරිද? ඕගොල්ලොත් එක්ක එක දිගට මිනෝ. දැන් ඕගොල්ලන්ට ඇත්තටම නම් හෝල් ක්ලාස් එකකට යනවට වඩා ගෙදර ඉඳගෙන ආදරණීය අම්මලා තාත්තලා දැන් අහගෙන ඉන්නවා. අම්මලා තාත්තලා බලාගෙන ඉන්නවා. දරුවන්ට උගන්වන දේ දන්නවා. ගුරුවරයෙක් උගන්වන විදිය අහන් ඉන්නවා. එතකොට මේ හැම දෙයක්ම ඕගොල්ලෝ එකතු වෙලා වැඩ කරගෙන යන නිසා පුතේ ඕගොල්ලෝ ඔක්කොම එක පවුලක හැමෝම දැන් විද්‍යාව ඉගෙන ගන්න ඕනේ ඇත්තටම නම්. දැන් පහුගිය දවසක මට එක අම්ම කෙනෙක් කතා කරලා කිව්වා සර් මමත් විද්‍යාව ඉගෙන ගන්නවා කිව්වා. මමත් දරුවෝ ගාව වාඩි වෙලා ඉන්නවා. ඉතින් ආදරණීය අම්මලා තාත්තලාට මම මේ කියන්නේ දරුවොත් එක්ක එකට ඉගෙන ගන්න අවස්ථාවක් මේ කොරෝනා වලින් අපිට ලබා දුන්නා. මම දකින්නේ ඒක. හරිද? එතකොට ඒ නිසා පුතේ ඕගොල්ලන්ට මට අපිට කියන්න තියෙන්නේ හොඳටම ඉගෙන ගන්න පුතේ. ජීවිතේ කවදක හරි ජයග්‍රහණයෙන් ජයග්‍රහණයට යන්න. අපි කියන්නේ ආලෝකයෙන් ආලෝකයට යන්න. එන්න අපි පසුපස යන්න අපි පසු කරගෙන. අන්න එහෙම අපි කියන්නේ. එතකොට පුතේ මම කියන්නේ මගෙන් වුණත් පුතේ ජීවිතේට ගන්න තියෙන දේවල් නම් ගන්න. හරිද? මමත් එහෙම හැම මොහොතකම මං ඉගෙන ගන්නවා. හැම දෙයක්ම මං ඉගෙන ගන්නවා නේ. අපි අර පොඩ්ඩක් අර ජොලියේ ඉන්නෝ නේ. මම නම් දන්නේ මම නම් එහෙමයි. නැවගිනුවත් ගැට්ටේ බජව කියලා කියන්නේ අපි. ඒ වගේ ඉන්නවා. හරිද? එතකොට විහිළු කරගෙන එහෙම තමයි යන්න ඕන නේ. එතකොට අර එක දිගට පන්ති අපි 1 hour එකක් විතර ඇදගෙන ආවා. එහෙම යනකොට ටිකක් බෝරින් වගේ නේ. දැන් ආපහු රිලැක්ස් ඈ. දැන් එතකොට මං කිව්වේ අර චූටි වැඩක් අතරමැද කරලන්න ඕන නම් ඒක කරගෙන ආවට කමක් නැහැ. දැන් යන්න එපා. අහගෙන ඉන්න. හරිද? හදිස්සියෙන් ඌමනාම කෙනෙක් ඉන්නවනම් ටක් ගාලා දුවලා එන එක ප්‍රශ්නයක් නෑ. හරිද? right. anyway my guys. එතකොට දැන් ඔන්න අපි ඡායාව සහ උපඡායාව පිළිබඳව කතා කරා. right? ලියන්න නිරීක්ෂණ පැට්ටෝ. ලියන්න නිරීක්ෂණ ලියන්න පුතේ. නිරීක්ෂණ ලියන්න. විදුලි පන්දම සහ වස්තුව අතර දුර ප්‍රමාණය වැඩි වන විට උපඡායාව අතුරුදහන් වේ. එහෙම ලියන්න එපා. උපඡායාව ඉවත් වේ. right okay. අපේ සිතිජ සනේස් හොඳට වැඩ කරගෙන යනවා. හොඳයි. හරි. එතකොට දැන් ඔන්න පුතේ මෙන්න මේ ඡායාව සහ උපඡායාව හේතුවෙන් තමයි පුතේ අපිට නිර්මාණය වෙන්නේ මොකද්ද? ඕගොල්ලෝ දැකලා තියෙනවද? අර චන්ද්‍රග්‍රහණ සූර්යග්‍රහණ අහලා තියෙනවද? චන්ද්‍රග්‍රහණ සූර්යග්‍රහණ ඇති වෙච්ච ආකාරය ඕගොල්ලෝ දන්නවද? right? චන්ද්‍රග්‍රහණ සහ සූර්යග්‍රහණ අහලා තියෙනවද? දැකලා තියෙනවද? කො චන්ද්‍රග්‍රහණ දැකපු අය අත උස්සන්න. සූර්යග්‍රහණ දැකපු අය අත උස්සන්න. දැන් දෙකම දැකපු අය දෙකම අත් දෙක උස්සව ගන්න. අත් දෙකම උස්සගෙන ඉන්න. හරිද? සූර්යග්‍රහණ චන්ද්‍රග්‍රහණ කොහොමද ඔයගොල්ලෝ කතා කරන්නේ? දැකලා තියෙනවද? දැකලා නැහැ. සමහර අය දැකලා තියෙයි. කො දැකපු නැති අයත් ඇති. හරිද? එතකොට පුතේ දුවේ හොඳට අහගෙන ඉන්න. මේ සූර්යග්‍රහණ සහ චන්ද්‍රග්‍රහණ ඇතිවන්නේ සෙවණැලි නිසා, ඡායාව නිසා. හරිද? සෙවණැලි සහ ඡායාව නිසා. මගේ පුතේ ලියන්න වෙනම තරුවක් දාලා ලියන්න. සූර්යග්‍රහණ සහ චන්ද්‍රග්‍රහණ ඇතිවන්නේ
සූර්යග්‍රහණ සහ චන්ද්‍රග්‍රහණ ඇතිවන්නේ සූර්යග්‍රහණ සහ චන්ද්‍රග්‍රහණ ඇතිවන්නේ ඡායාව හේවත් සෙවණැලි හේතු වෙනි හරිද පුතේ හොඳට අහගෙන ඉන්න දැන් ඔන්න මම කතා කරනවා ඕගොල්ලන්ට චන්ද්‍රග්‍රහණ ඇති වෙන හැටි දැන් ඔන්න හොඳට අහගන්න වෙන ලෝකවල නම් යන්න එපා මේ කියන්න යන කාරණාව ගොඩාක් වටින එකක් හරිද මේක කියලා දුන්නාම ඕගොල්ලන්ට නංගිට හරි මල්ලිට හරි අම්මට හරි තාත්තට හරි නොදන්න ඕන කෙනෙක්ට චන්ද්‍රග්‍රහණ සහ සූර්යග්‍රහණ ඇති වෙන ආකාරය කියලා දෙන්න පුළුවන් හරිද හොඳට අහගෙන ඉන්න දැන් ඉතින් දන්න කට්ටියක් ඉන්නවා දැකපු කට්ටියක් ඉන්නවා ඒ දැකපු කට්ටිය නොදකපු අය හැමෝම හොඳට අහගෙන ඉන්න ගන්න අනුමාත්‍රිකාව චන්ද්‍රග්‍රහණ ඇතිවීම මොකද්ද චන්ද්‍රග්‍රහණයක් කියලා කියන්නේ චන්ද්‍රග්‍රහණ ඇතිවීම චන්ද්‍රයා ග්‍රහණය කර ගැනීම නේ ඇත්තටම නම් හොඳට අහගෙන ඉන්න දැන් පුතේ ඔබ මම අපි හැමදෙනාම ජීවත් වෙන්නේ කවුරු වටාද සූර්යයා වටා තමයි අපි හැමෝම ජීවත් වෙන්නේ ඕගොල්ලෝ දන්නවා සූර්යයා වටේට තියෙනවා මොනවද පුතේ බුධ තියෙනවා ඊළඟට තියෙනවා මොනවද සිකුරු තියෙනවා ඊළඟට තියෙනවා මොනවද පෘථිවි තියෙනවා හොඳට අහගෙන ඉන්න මේක ගොඩාක් වටිනවා ඔන්න ග්‍රහ වස්තුන් තියෙනවා මේ බුධ ඊට පස්සේ මොනවද සිකුරු ඊළඟට පෘථිවි මේ ආගෙන ඉන්න බැට්ටෝ අඟහරු තියෙනවා බ්‍රහස්පති තියෙනවා යුරේනස් මට ඒවා දාලා මට ඕන මේ තුන විතරයි එතකොට මෙන්න මේ පෘථුවියට ඉන්නෝ පුතේ කවුද උපග්‍රහයක් ඉන්නෝනේ කවුද උපග්‍රහය පෘථුවියට ඉන්න උපග්‍රහය තමයි කවුද චන්ද්‍රයා තේරුණාද දැන් ඔන්න මම ඒ තුන් දෙනා ගන්නවා කවුද සූර්යයයි පෘථුවියයි චන්ද්‍රයයි ගන්නවා හරිද එතකොට මෙන්න මේ සූර්යයා සහ කවුද චන්ද්‍රයා අතරට පෘථුවිය පැමිණිච්ච වෙලාවක පෘථුවියේ සෙවණැල්ල කවුරු මතට වැටීමද චන්ද්‍රයා මතට වැටීම අපි කියනවා මොකක් කියලාද චන්ද්‍රයා මතට වැටීම අපි කියනවා මොකක් කියලාද චන්ද්‍රග්‍රහණ ඇතිවීම කියලා මොකක් කියලා කියනවද චන්ද්‍රග්‍රහණ ඇතිවීම පහවසරේදී ඔව්ව කියලා දෙනවා හරිද හොඳට අහගෙන ඉන්න ඔන්න දැන් සූර්යයා ඉන්නෝ මෙන්න මේ සූර්යාගෙන් පුතේ සූර්යාගෙන් ආලෝකය නිකුත් වෙනවනේ ආලෝකය නිකුත් වෙනවා මේ ආලෝකය නිකුත් වෙනකොට මෙයා මැද්දට එනවා කවුද මෙයාගේ මැදට එනවා පෘථුවිය එනවා කවුද එන්නේ පෘථුවිය එනවා මේ පෘථුවිය ආපුවාම ඒ පෘථුවියේ සෙවණැල්ල කවුරු මතටද වැටෙන්නේ පුතේ චන්ද්‍රයා මතට වැටීම අපි කියනවා මොකක් කියලාද චන්ද්‍රග්‍රහණයක් කියලා කියනවා මොකක් කියලා කියනවද චන්ද්‍රග්‍රහණයක් කියලා කියනවා හරිද සූර්යග්‍රහණයක් කියලා කියන්නේ පුතේ සූර්යග්‍රහණයක් කියලා කියන්නේ හරිද මොනවාද සූර්යග්‍රහණයක් කියලා කියන්නේ චන්ද්‍රයා සහ පෘථුවිය අතරට චන්ද්‍රයා සහ පෘථුවිය සහ සූර්යයා අතරට කවුද එන්නේ චන්ද්‍රයා පැමිණෙනවා චන්ද්‍රයාගේ සෙවණැල්ල වැටෙනවා පුතේ කාටද පෘථුවිය මතට අන්න ඒ විදිහට තමයි සූර්යග්‍රහණ ඇති වෙන්නේ බලන්න පුතේ ඕගොල්ලන්ගේ පිටුවන්ක 124 බලන්න 124 පිටුව පෙළ ගන්න හැමෝම අච්චු පොතේ හැමෝම 124 වෙනි පිටුව පෙළ ගන්න රයිට් මේ තියෙන්නේ හරිද ඔන්න බලන්න පුතේ සූර්යග්‍රහණ සහ චන්ද්‍රග්‍රහණ ඇතිවන්නේ සෙවණැලි හා ඡායාව ඇතිවීම හේතු වෙනි හරිද සෙවණැලි සහ ඡායාව ඇතිවීම හේතු වෙනි ඔන්න බලන්න පුතේ එකක් කියනවා චන්ද්‍රග්‍රහණය. ඔන්න බලන්න චන්ද්‍රග්‍රහණයේ පැත්ත. හොඳට අහගෙන ඉන්න. මේක ගොඩක් වටින තැනක්. හරිද? සූර්යයා සහ චන්ද්‍රයා අතරට පෘථුවිය පැමිණි විට මේවා සියල්ලම එකම සරල රේඛාවක පිහිටි විට පෘථුවියේ සෙවණැල්ල ආන් යටින් ඉරක් ඇඳ ගන්න. පෘථුවියේ සෙවණැල්ල ඒවත් ඡායාව
චන්ද්‍රයා මතට වැටීම නිසා මොකක්ද ඇති වෙන්නේ? චන්ද්‍රග්‍රහණයක් ඇති වෙනවා. මොකක්ද ඇති වෙන්නේ? චන්ද්‍රග්‍රහණ ඇති වෙනවා. කවුරු අතරට ආවේ? පෘථුවියේ සෙවණැල්ල කාගේ මතට වැටෙන්නේ? චන්ද්‍රයා මතට. එතකොට අපි ඒකට කියනවා මොකක් කියලාද? චන්ද්‍රග්‍රහණයක් කියලා කියනවා. පැහැදිලිද කාරණාව? එතකොට සූර්යයා සහ චන්ද්‍රයා අතරට ආවේ කවුද? පෘථුවිය. පෘථුවියේ සෙවණැල්ල වැටුණ කාටද? චන්ද්‍රයා මතට. හරිද? චන්ද්‍රග්‍රහණයක් කියනවා. ඊළඟට සූර්යග්‍රහණයක් කියන්නේ මොකද්ද? සූර්යග්‍රහණයක් කියලා කියන්නේ පුතේ හොඳට අහගෙන ඉන්න. සූර්යයා සහ පෘථුවිය අතරට චන්ද්‍රයා පැමිණි විට. හරිද? එතකොට චන්ද්‍රයාගේ සෙවණැල්ල වැටි සූර්යයා නොපෙනී යාම අපි කියනවා මොකක් කියලාද? සූර්යග්‍රහණයක් කියලා කියනවා. පැහැදිලිද කියන කාරණාව? පැහැදිලිද කියන කාරණාව රයිට්? ඔන්න බලන්න ඕගොල්ලන්ගේ පොතේ පින්තූර පවා තියෙනවා රයිට්? ලියන්න පුතේ තරුවක් දාලා ලියන්න. තරුවක් දාලා ලියන්න. චන්ද්‍රග්‍රහණයක් යනු සූර්යයා සහ චන්ද්‍රග්‍රහණයක් නම් සූර්යයා සහ චන්ද්‍රයා අතරට සූර්යයා සහ චන්ද්‍රයා අතරට පෘථුවිය පැමිණි විට සූර්යයා සහ චන්ද්‍රයා අතරට පෘථුවිය පැමිණි විට කළු පෑනෙන් ලියන්න. පෘථුවියේ සෙවණැල්ල චන්ද්‍රයා මතට වැටීම රතු පෑනෙන් ලියන්න පුතේ. චන්ද්‍රග්‍රහණයක් ලෙස හඳුන්වයි. චන්ද්‍රග්‍රහණයක් ලෙස හඳුන්වයි. හරිද පුතේ? මේ හොඳට මහගන්න. ඔතෙන්ට පැන්සලෙන් ලියන්න 124 පිටුව පින්තූරය අඳින්න කියලා. ඔය උඩ තියෙන පින්තූරය අඳින්න ඕන. හරිද? හරියට අඳින්න එක 124 පිටුව පින්තූරය අඳින්න ඉඩ තියන්න. හරිද? පැන්සලෙන්. මොකද දන්නවද පුතේ? ඕගොල්ලන්ට ඒක අඳින්න දුන්නොත් කාලය ගත වෙනවා. ඒක ගෙදරදී ඕගොල්ලෝ වැඩකුත් නැහැනේ මේ දවස්වල. පාට කරලා රතු පාටින් සූර්යයා පාට කරලා කහ පාටත් මිශ්‍ර කරලා කොළ පාටින් පෘථුවිය පාට කරලා චන්ද්‍රයා කහ පාටින් දාලා ඊතල ටික ලස්සනට ගහලා පළවෙනි පින්තූරය අඳින්න ඕනේ. රයිට්? ඊළඟ මාතෘකාව ගන්න පුතේ ඒකට ඉඩ තියලා සූර්යග්‍රහණ ඇතිවීම. ඒකට රූල් 5ක් විතර ඉඩ තියන්න කලින් පින්තූරය අඳින්න. හරිද? දැන් අර ඉඩ තියපු තැන ඇතහැරලා ලියන්න. සූර්යයා සහ පෘථුවිය අතරට චන්ද්‍රයා පැමිණීම හේතුවෙන් කළු පෑනෙන් ලියන්න පුතේ. චන්ද්‍රයාගේ සෙවණැල්ල කළු පෑනෙන් ලියන්න. චන්ද්‍රයාගේ සෙවණැල්ල පෘථුවිය මතට වැටීම
රතු පෑනෙන් ලියන්න පුතේ. රතු පෑනෙන් ලියන්න. සූර්යග්‍රහණයක් ලෙස හඳුන්වයි. 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 හරිද පුතේ? පැහැදිලිද? right. එතෙන්ට පැට්ටෝ පැන්සලෙන් ලියන්න. එතෙන්ට පුතේ පැන්සලෙන් ලියන්න. 124 පිටුව පින්තූරය අඳින්න කියලා. මේ හැමෝම ඕක කරන්න ඕන හොඳද? පුතේ මෙහෙමයි. ඕගොල්ලන්ගේ අම්මා තාත්තා ඇත්තටම නම් මහ විශාල වියදමක් දරලා තියෙන ඕගොල්ලන් මෙතෙන්ට ගේන්න. හරිද? ඕගොල්ලන්ට මොබයිල් ෆෝන් අරන් දීලා, ඩේටා කාඩ් දාලා පුතේ, රවුටර් අරන් දීලා මේ කොරෝනා වස්සේ ගොඩාක් මහන්සි වෙනවා. ඉතින් ඒ අයට ඕගොල්ලන්ට කරන්න පුළුවන් එකම යුතුයකම තමයි මගේ ආදරණීය දරුවනේ හොඳට ඉගෙන ගන්න එක. රත්තරන් දරුවෝ වගේ ඕගොල්ලෝ කොයි පන්තියට සම්බන්ධ වුණත් දරුවනේ ඒ ගුරුවරයාත් එක්ක හොඳට එකතු වෙලා ඇත්තටම නම් හොඳට ඉගෙන ගන්න. දරුවනේ ඉගෙන ගන්න දේ විතරමයි අපිට අනාගතයට වටින්නේ. මං අර හැමදාම කියනවා මෙහෙම එකක්. දැන් ඔන්න උදාහරණයක් අපි ගමු, කතාවක් කතා කරමු. ඕගොල්ලන්ට දෙනවා රුපියල් 5000 කොලයක් දෙනවා අතට. අනේ ඒක නම් හොඳයිනේ. රුපියල් 5000ක් කොයිතරම් වටිනවද? ඒ වගේම 5000 කොලයට කපපු වෙන කොලයක් දෙනවා. දැන් මේ කොළ දෙකම පොඩි කරලා ඕගොල්ලෝ පාරට වීසි කරනවා. පාරට වීසි කරනවා. එතකොට මිනිස්සු සත්තකින්ම නම් අහුලගන්නේ මොන කොලේද පුතේ? පුතේ අහුලගන්නේ 5000 කොලේ. ඇයි 5000 කොලේ ඒගොල්ලෝ අහුලගන්නේ? ඒගොල්ලන්ට ඒකේ වටිනාකමක් තියෙන නිසා. ආදරණීය දරුවනේ, ඉතින් ඒ නිසා ඕගොල්ලෝ හොඳට ඉගෙනගෙන කවදක හරි රටේ විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා උපාධියක් ගත්තොත් ඕගොල්ලන්ට වටිනාකමක් තියෙනවද නැද්ද? වටිනාකමක් තියෙනවා පුතේ දුවේ. ඉතින් ඒ නිසා ඕගොල්ලෝ හරිද හොඳට ඉගෙන ගන්න. හොඳට මහන්සි වෙන්න. ජීවිතේ කාටවත් අර අත නොපාන්න වැඩ කරන්න. දැන් සමහර අය ඉන්නෝ අපි හිතමු ජොබ් එකක් ගන්න ගියාම දේශපාලඥයෝ පස්සේ යනවා. අපිට එහෙම යන්න ඕනේ නෑ නේ දරුවනේ නේද? හොඳට ඉගෙනගෙන Tamanට හොඳ රැකියාවක් ලබා ගන්න පුළුවන් තත්යකට Taman ආපුවාම Tamanට කවුරුවත් ඕන නෑ. Tamanගේ අම්මා තාත්තා ඉන්නවනේ. Tamanගේ අම්මා තාත්තා කොයිතරම් වියදම් කරනවද, මහන්සි වෙනවද? ඒ මිනිස්සු වෙනුවෙන් ඕගොල්ලන්ට කරන්න තියෙන එකම දේ පුතේ දුවේ පාඩම් කරන එක. ඉතින් ඕගොල්ලන් පාඩම් කරනවා කියලා එක දිගට මේම නෙමෙයි. ඕගොල්ලන්ට දැන් මම දුන්නනේ ඔය චූටි වැඩ ටිකක්. දැන් අද ඕගොල්ලන්ට ධනිය පාඩම ඉවරයිනේ. ධනිය පාඩම ඉවර කරලා පැට්ටෝ ඕගොල්ලන් අභ්‍යාසය ලියන්න. හරිද? ඒ අභ්‍යාසය ලියලා sorry ධනිය අපි ඒ 6 වසරට මම කතා කරේ. එතකොට ඕගොල්ලන්ට අපි කතා කරා මොකද්ද? පෘථුවියේ හරය පෘථුවිය පාඩම ඉවර කරානේ. ඒ පෘථුවියේ පාඩමේ ඕගොල්ලන්ට ප්‍රශ්න ටික කරන්න කියලා කිව්වා. ඊට පස්සේ දැන් අද ආලෝකයේ පාඩම පටන් ගත්තා. දැන් ආලෝකයේ පාඩමේ ඕගොල්ලන්ට ඊට පස්සේ ඉස්සරහට තියෙන ප්‍රශ්න ටික බලන්න. පාඩම් කරන්න, වැඩ කරන්න. තාම මේ පන්ති ඉවර නෑ. හරිද? වැඩ කරන්න තව ගොඩාක් වෙලා තියෙනවා පන්තියේ. හරිද? එතකොට පුතේ ඕගොල්ලන්ට මම කියන්නේ අර අම්මා තාත්තා වෙනුවෙන් ඕගොල්ලන් ගොඩාක් ඉගෙන ගන්න. අම්මා තාත්තා වෙනුවෙන් කරන්න. හරිද? තමන්ගේ රැකවරණයට තියෙන පුතේ තමන් ඉගෙන ගන්න දේ විතරමයි. සෙල්ලම් කරන්න මං කියන්නේ නැහැ සෙල්ලම් කරන්න එපා කියලා 7 වසරේ දරුවන්ට. සෙල්ලම් කරන්න, සරුංගල් යවන්න, නේ කුඹුරු වල දුවන්න. ඒ දේත් කරන්න. ඊට අමතරව පුතේ තව ඕගොල්ලන්ට කරන්න පුළුවන් වැඩ තියෙනවා. මොනවද දන්නවද? ගෙදර මිදුලතු ගන්න බැරි කමක් නැහැ නේ ඕගොල්ලන්ට. හරිද? හැම දරුවෙක්ටම පුළුවන් නේ. ගෙවල් දොරවල් අතු ගන්න පුළුවන්. තමන්ගේ පොත් මේසෙ ලස්සනට ආස් කර ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ගේ අතු ගන්න අම්මට තාත්තට උදව් කරන්න නේ. ඒ හැම දෙයක්ම කරන්න පුළුවන්. ඉතින් ආදරණීය දරුවනේ ඕගොල්ලන්ට ඒ ගැන මම සිහිපත් කරේ. මොකද ඕගොල්ලන්ට සමහර වෙලාවට මේ දේවල් කියලා දෙන්නේ නැහැ. ගොඩක් අය. මම මේ දේවල් කියලා දෙන්නේ ඕගොල්ලන්ට මගෙන් හරි මේ දේ ඉගෙන ගන්න පුළුවන් නේද? ඉතින් ඒ නිසා ඒකටත් අපි මුල් තැන දෙන්න ඕනනේ. විද්‍යාව ඉගෙන ගන්නවා වගේම ආසම විෂය විද්‍යාව බවට පත් වෙමින් මේ වැඩේ කරගෙන යන්න ඕන. රයිට් පුතේ. අපේ ඒ කොටස ඉවරයි. අපි දැන් ගන්නවා මාතෘකාව පුතේ තල දර්පණ මගින් සෑදෙන ප්‍රතිබිම්බ. ඔන්න දැන් වැඩේ යනවා ලස්සනට. හරි ආගෙන ඉන්න. තල දර්පණ මගින් සෑදෙන ප්‍රතිබිම්බ. තල දර්පණ මගින් සෑදෙන ප්‍රතිබිම්බ. අලුත් මාතෘකාවක්. රයිට්. ගොඩක් වැදගත් මාතෘකාවක්. ඕගොල්ලෝ දන්න මාතෘකාවක්. ඕගොල්ලෝ අහලා තියෙන මාතෘකාවක්. ඕගොල්ලෝ ප්‍රායෝගිකව යෙදිච්ච මාතෘකාවක්. තල දර්පණ මගින්
සෑදෙන ප්‍රතිබිම්බ තල දර්පණ මගින් සෑදෙන ප්‍රතිබිම්බ මොනවා මේ තල දර්පණ කියලා කියන්නේ? දර්පණ දැකපු කට්ටිය අත උස්සන්න. දැන් ඉතින් කට්ටිය කියනවා නේද ඊනේ දර්පණයක් නම් මම දැකලා නැහැ මගේ ජීවිතේට. ඒ සමහර අය දර්පණ දැකලා තියෙනවද? දැකලා තියෙනවද දර්පණ? දර්පණ දැකලා. කොහෙද දැක්කේ ඔය දර්පණ? කල්පනා කරලා බලන්න. හරිද? ආගෙන දර්පණ දැකපු අය අත උස්සන්න මට. බය නැතුව අත උස්සන්න දර්පණ දැකපු අය. මම දර්පණ දැකලා තියෙනවා. දර්පණ දැකපු නැති අය අත උස්සන්න මට ඊට පස්සේ. දර්පණ දැකපු කට්ටිය අත උස්සන්න. හරි. දර්පණ දැකපු නැති කට්ටිය අත උස්සන්න. දර්පණ දැකපු නැති කට්ටිය. හරිද? ඔව් දැන් සමහර කට්ටිය මොකක්වත් දැකලා නැහැ. ඕගොල්ලෝ දර්පණ දැකලා නැති වෙන්න බෑ. හරිද? උදේ පාන්දර කණ්ණාඩි ඉස්සරහට ගිහලා මූණ බැලුවා. ආන්න ඒකට තමයි දර්පණය කියන්නේ. කණ්ණාඩි. අයියෝ විලැජ්ජයි බෑ. හරිද? එතකොට කල්පනා කරලා බලන්න. ඕකේ දැකලා තියෙයි. දැන් තමයි දාන්නේ. ඕන සමහර කට්ටිය දැන් hinaයිද දෙයියෝ කණ්ණාඩියකටද මේ කියලා තියෙන්නේ. හරිද? එතකොට මේ දර්පණ කියන්නේ මොනවාද? දර්පණ කියන්නේ මොනවාද? කවුරු හරි කෙනෙක් අහනවා දර්පණය යනු කුමක්ද? දර්පණය කියන්නේ කණ්ණාඩියට බං. දන්නේ නැත්නම් අහගන්න. එහෙම කිව්වට හරියන්නේ නැහැ. ආගෙන කියන්න. මොකද්ද වෙන්නේ? දර්පණයක් කියන්නේ මොකද්ද? දර්පණයක් කියන්නේ මොකද්ද? මිර එකක් කියන්නේ මොකද්ද? දර්පණයක් කියන්නේ මොකද්ද? කවුරු හරි කෙනෙක් කියන්නකෝ. චණ්ඩියේ ඉන්නේ. ඔය ගෙදරින් කට්ටියන් අහලා කියනකෝ හලෝ දර්පණයක් කියන්නේ මොකද්ද? මේ සර් අහන බීලෙන්ජයි මේ. උත්තරයක් දී ගන්න විදියන්නේ. කල්පනා කරලා බලන්න. දර්පණයක් කියන්නේ මොකද්ද? හැමෝම මේ ආගෙන ඉන්නේ. මේ ළමයින්ට මම කතා කරා. ආගෙන ඉන්නේ. පුතේ දර්පණයක් කියන්නේ කණ්ණාඩිය තමයි. මෙන්න මේකයි වැදගත් වෙන්නේ. හරිද? කිසියම් පෘෂ්ඨයක් මගින් විවිධ ද්‍රව්‍ය පරාවර්තනය කරන්න පුළුවන් නම් ආලෝකය පරාවර්තනය කිරීමේ හැකියාවක් පවතිනවා නම් අන්න එවැනි දේවල් වලට අපි කියනවා දර්පණ කියලා කියනවා. ආලෝක ප්‍රභවයකින් නිකුත් වන ආලෝකය පරාවර්තනය කරන්න පුළුවන් නම් දැන් මෙහෙමනේ ඔන්න ආලෝක කිරණයක් එනවා මේ පැත්තේ ඉඳලා මම මේ ඉඳලා ආවේ මට මෙහෙ යන්න හිටියේ ඊට පස්සේ මෙහා හම්බ වුණා එයා හම්බෙලා මාව පැත්තකට වීසි කරලා දැම්මා ඔන්න වෙච්ච වැඩේ මේ බලන්නකෝ අහගෙන ඉන්නකෝ හරිද දැන් ඔන්න පැත්තෝ අපේ සූර්යයා හිටියනේ සූර්යාගේ ඉඳලා ආලෝක කිරණ යනවා මම ඒ වෙලාවේ පාඩුවේ ගියා මම මේ කෙලින් අතට යන්න ගියේ යන්න යනකොට තමයි එයා හිටියේ එයා ඉඳලා එයා මාව පැත්තකට තල්ලු කරලා දැම්මා ඔන්න වෙච්ච වැඩේ හරිද දැන් මේ යන්න ගියේ මම එදා ඒ වෙලාවේ ගියේ මම දන්නේ නැහැ එයා හිටියයි කියලා එයාගේ ඇඟේ වැදුණා ඇදුණු ගමන් මාව තල්ලු කරලා පැත්තකට වීසි කරා ඔන්න වෙච්ච වැඩේ එතකොට දැන් මේ පෘෂ්ඨය මගින් මොකද්ද කරේ ආලෝකයේ ගමන් මාර්ගය වෙනත් පැත්තකට හැරෙව්වා අන්න ඒකට අපි කියනවා පුතේ පරාවර්තනය කියලා කියනවා මොකක් කියලා කියනවද පරාවර්තනය ආලෝක කිරණයක ගමන් මාර්ගය වෙනස් කිරීම අපි කියනවා ආලෝක පරාවර්තනය කියලා මෙන්න මෙහෙම ආලෝක පරාවර්තනය කරන්න පුළුවන් පදාර්ථවලට පෘෂ්ඨවලට අපි කියනවා දර්පණ කියලා මොනවා කියලා කියනවද දර්පණ කියලා කියනවා පැහැදිලිද කියපු කාරණාව දැන් කියන්න බලන්න දර්පණයක් කියන්නේ මොකද්ද දර්පණයක් කියලා කියන්නේ ආලෝක ප්‍රභවයකින් නිකුත් වන ආලෝක කිරණ පරාවර්තනය කිරීමේ හැකියාව තියෙන පදාර්ථ වලට අපි කියනවා මොනවා කියලාද දර්පණයක් කියලා කියනවා තේරුණාද දැන් එහෙමනම් ඕගොල්ලන්ට ගෙදරදී චූටි වෙලාවකට චූටි කණ්ණාඩියක් ඕන වෙනෝනේ ඔය ළම්මලා කියන්න ඕන අම්මේ අර චූටි දර්පණේ කොහෙද තියුවේ කියලා අහන්න චූටි දර්පණෙන් මගේ චූටි මූණ බලා ගන්න ඕන කියලා කියන්නේ එතකොට ඉතින් අම්මා කල්පනා කරනවා දර්පණේ කොහෙද තිබුණේ කියලා දර්පණයක් කියලා කියන්නේ මතක තියාගන්න කණ්ණාඩියට කට්ටාඩිය නෙමෙයි හොඳේ සමහර කට්ටිය කට්ටාඩිය නෙමෙයි කණ්ණාඩිය හරිද එතකොට දැන් ඔයාලා හුරුපුඩි මූණ චූටි කණ්ණාඩියෙන් චූටි විදියට බැලුවද මොන වගේද ඕගොල්ලන්ගේ මූණ මොන වගේද ඕගොල්ලන්ගේ මූණ කණ්ණාඩියෙන් බලනකොට සමහර කට්ටිය මේ වත්ත ගාගෙන බලාගෙන ඉන්නවා නේද ඊයේ මේ මොනවා කියනද මන් දන්නේ මේ කණ්ණාඩිය කණ්ණාඩිය මූණ බලනකොට මොන වගේද ලස්සනයි වැද්දගත්ම වචනේ හරිද කැතේ බෑ සමහර කට්ටිය කියනවා ඒ උදේට බැලුවොත් හරි ආගෙන ඉන්න ඕගොල්ලන්ගේ මූණ බැලුවාම මම කියන කාරණා බලන්න ඒ විදියමයි නේද ඕගොල්ලන්ගේ මූණ බැලුවම ආච්චිගේ සීයගේ මූණ පේන්නේ නැහැ එහෙනම් අවතාරයක් වෙන්න ඕන හරිද එතකොට ඕගොල්ලන්ගේ මූණම නේද පේන්නේ මම මේ කියන කාරණා බලන්න ඔබට කියනවා මම වස්තුව කියලා
ඔබට කියනවා කවුරු කියලාද? වස්තුව. මේ කණ්ණාඩියට කියනවා මම කියනවා මොකක් කියලාද? දර්පණය කියලා කියනවා. මොකක් කියලා කියනවායි? දර්පණය. ඔන්න වචන දෙකයි. ඔබේ මුහුණට කියනවා මොකද්ද වස්තුවේ? වස්තුව කියලා. කණ්ණාඩියට කියනවා මොකද්ද? දර්පණය කියලා. ඔයාලා කණ්ණාඩිය ඉස්සරහට ගිහිල්ලා මෙහෙම බලනවා. බලනකොට ඔයාලගේ මූණ ඇතුලේ හැදෙනෝනේ. අන්න ඒ හැදෙන එක්කිනාට අපි කියනවා කවුරු කියලාද? ප්‍රතිබිම්බේ. මක්ක බිම්බේ? ප්‍රතිබිම්බ කියලා කියනවා. මොන බිම්බෙයි? ප්‍රතිබිම්බ කියලා කියනවා. පැහැදිලිද කියන කාරණාව? මේක වටින තැනක්. ඔන්න බලන්න. දැන් ඔයා වස්තුව. තේරුණායි වස්තුවේ? ඊට පස්සේ මේක දර්පණය. හරිද? මේක දර්පණය. ඒ දර්පණය ඇතුලේ නිර්මාණය වෙන කෙනාට අපි කියනවා කවුරු කියලාද? ප්‍රතිබිම්බය කියලා කියනවා. මොකක් කියලා කියනවද? ප්‍රතිබිම්බය. අර චූටි කාලේ චූටි විදිහට චූටි ළමයින්ට කණ්ණාඩි ඇල්ලුවම මොකද වෙන්නේ? කණ්ණාඩි ඇල්ලුවම පුංචි එක්කෙනා බලනවා මම වගේ කෙනෙක් ඉන්නවා ගන්න. රයිට්? එහෙම නේද? ගෙදර චූටි නංගියෙක් හරි මල්ලියෙක් හරි ඉන්නවනම් කණ්ණාඩි අල්ලලා බලන්න. පොඩි එකෙනා ගානවා නේද? ලෙව මේ දිව දානවා. මේ කියන්නේ මේ මූණ අල්ලන්න හදනවා. ලෙව කන්න හදන ඒව නේද? කල්පනා කරලා බලන්න චූටි කට්ටියට කරාපු ගමනේ. ඕක හරියටම බලා ගන්න පුළුවන් කාට අල්ලුවොත් දන්නවද? පූසෙට් අල්ලන්න. පූස බලනවා. ඊට පස්සේ මේව අල්ලන්න පනිනු මෙහෙම කන්න බලනවා. නේද? අද්දකින් නැද්ද? බල්ලට අල්ලලා බලන්න. හරිද? බල්ලා පුරාගෙන පනින. මෙන්න බල්ලා හිතනවා තාවල්ලෙක් ඇවිල්ලා කියලා. හරිද? එතකොට මේ මම කියන උත්සාහ කරන්නේ මෙන්න මේක. ඕගොල්ලෝ දර්පණයකින් පුතේ මුහුණ බලනකොට ඒහා සමානම ප්‍රතිබිම්බයක් නිර්මාණය වෙනවා. වස්තුව හා සර්ව සමාන ප්‍රතිබිම්බයක් නිර්මාණය වෙනවා. තේරුණාද මම මේ කියන කාරණාව? වස්තුව හා සර්ව සමාන ප්‍රතිබිම්බයක් හැදෙනවා. අපිට දැන් කතා කරන්න තියෙන්නේ ඔන්න ඔය ගැන. ආලෝකය පරාවර්තනය කිරීම, එවැනි පරාවර්තනය කරන පෘෂ්ඨ වලට අපි කියනවා මොනවා කියලාද පුතේ? දර්පණ කියලා කියනවා. හරිද? දැන් තව වැඩක් තියෙනවා අද පන්ති වුණාම කරන්න. අද හොඳට ඉර පායලා තියෙනවනේ. ඉර පායපු දවසේ ඕගොල්ලෝ පොඩි කණ්ණාඩියක් අරන් ගෙයින් එළියට යනවා. ඊට පස්සේ දැන් ඔන්න ඕගොල්ලන් ඉර එළිය අල්ලනවා කොහෙටද? ගේ ඇතුළට. මතකද අර චූටි කාලේ චූටි විදියට අර චූටි ඇඩ් එකක් ගියා ටීවී එකේ. අර ළමයාගේ ඇතින් බැටරි කෑල්ලක් ගියා ඇඳ යටට. ඊට පස්සේ අම්මා මොකද්ද කරේ? මේ මොකද්ද එකක් අල්ලනව නේද? ඊට පස්සේ හරිද? චූටි දරුවත් මොකද කරන්නේ? ආන් අල්ලන්න ගත්තා ඉර එළිය. පැහැදිලිද? කල්පනා කරලා බලන්න. ඒ දරුවා නොදැනුවත්ව හෝ දැනුවත්ව මොකද්ද කරේ පුතේ? ආලෝකයේ මොකද්ද? පරාවර්තනය. ඕගොල්ලෝ ගෙදරදී ඕන තරම් කරලා තියෙනවා. මිදුලට ගිහිල්ලා ඉර එළිය ගේ ඇතුළට ගන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. කණ්ණාඩිය යොමු කරන්න. එතකොට පුතේ ගේ ඇතුළට ආලෝකය ගමන් කරනවා. මෙන්න බලන්න පුතේ ඕගොල්ලන්ගේ පිටු අංක 124 තල දර්පණ මගින් සෑදෙන ප්‍රතිබිම්බ යටතේ මම දැන් ඔය කියපු විස්තරේ තියෙනවා. ගොඩාක් වටිනවා මගේ පුතේ. හොඳට අහගෙන ඉන්න. මුහුණ බලන කණ්ණාඩියක් තුලින් ඔබේ මුහුණ බලන්න. මම ඒකනේ කිව්වේ ඕගොල්ලන්ගේ මුහුණ බලන්නයි කියලා ඉස්සර වෙලාවම. පොතේ තියෙන වාක්‍යයක්ම තමයි මම කිව්වේ. හරිද? ඊට පස්සේ කණ්ණාඩිය තුල ඔබේ ප්‍රතිබිම්බය ඔබට දැකගත හැකියි. නැතුව වෙන කෙනෙක්ගේ බලන්න පුළුවන්ද නේද? ඕගොල්ලන්ට වෙන්නේ ඕගොල්ලන්ම තමයි. ඊට පස්සේ ප්‍රතිබිම්බය සෑදුනේ කෙසේද? ඔන්න අපි ඉස්සරහට කතා කරන්න යනවා. හරිද? ඊට පස්සේ හොඳින් සූර්යාලෝකය ඇති දිනක හොඳින් සූර්යාලෝකයේ තියෙන දවසක මුහුණ බලන කණ්ණාඩියක් මගින් එළි මහණේ සිට සූර්යාලෝකය නිවස තුලට ඇති බිත්තියක් මතට ගත් අවස්ථාව ඔබට මතක ඇති. ඔබට මතක නැති වුණාට අද වාගේ මතකයි මට. හරිද? මෙහිදී මුහුණ බලන කණ්ණාඩිය මගින් සිදුවන්නේ එය මතට වැටෙන ආලෝකය නිවස තුලට මොකක් කිරීමද? හරවා යැවීම. මොකද්ද කරන්නේ? හරවා යැවීම. ඊට පස්සේ පුතේ ළමයි තුන්දෙනෙක් කරපු වැඩක් බලන්නකො මෙන්න. ළමයි තුන්දෙනෙක් කරපු වැඩක් බලන්නකො එහා පැත්තේ පිටුවේ තියෙනවා. හරිද? ළමයි තුන්දෙනෙක් කරලා තියෙනවා. දැන් ඔන්න අපි හිතමු නිමලුයි සමනුයි චම්මරී ඉන්නවා. චම්මරිගේ අතේ තියෙන කණ්ණාඩියක්. නිමල් කරන්නේ චමරිගේ කණ්ණාඩියට ආලෝකය යොමු කරනවා. එතකොට ඒක සමන්ගේ ඇඟට වදිනවා. ඊට පස්සේ මේ නිමල් කියනවා මම ගැව්වේ අරයාගේ කණ්ණාඩියට ආලෝකය. සමන් කියනවා මෙන්න ඒක දැන් මගේ බඩ මැද කියලා කියනවා. කල්පනා කරලා බලන්න. එතකොට මේ තුන් දෙනා අතර මොකද්ද මේ වෙලා තියෙන්නේ? ආලෝක මොකද්ද වෙලා තියෙන්නේ? chat එකට දාන්න ඉක්මනට. ආලෝකය මොකද්ද වෙලා තියෙන්නේ පුතේ? ආලෝකය පරාවර්තනය වෙලා. very good. මොකද්ද වෙලා තියෙන්නේ? ආලෝකය පරාවර්තනය වෙලා. පැහැදිලිද කියන කාරණාව? පැහැදිලිද? ඒක තේරුම් අය අත උස්සන්න. ආලෝක පරාවර්තනයේ තේරුම් අය අත උස්සන්න මගේ පුතේ. හරි. okay good. right? එතකොට මෙසේ ආලෝක කිරණ යම් පෘෂ්ඨයක පතිත වීමෙන් පසු එම මාධ්‍ය ඔස්සේ ආපසු හැරී ගමන් කිරීම අපි කියනවා පුතේ මොකක් කියලාද? ආලෝක පරාවර්තනය කියලා කියනවා.
සුමට උපදැමූ පෘෂ්ඨ වලින් හොඳින් ආලෝකය පරාවර්තනය වෙනවා. අන්න එවැනි පෘෂ්ඨ වලට තමයි අපි කියන්නේ දර්පණ කියලා. මොනවා කියලා කියනවද? දර්පණ කියලා කියනවා. right? okay. ලියන්න පුතේ තරුවක් දාලා තල දර්පණ මගින් සෑදෙන ප්‍රතිබිම්බනේ අපි කතා කරමින් ඉන්නේ නේ. right. ලියන්න. ලියන්න ඒක ඇරෙදි තරුවක් දාලා දර්පණයක් යනු ආලෝක ප්‍රභවයක සිට පැමිණෙන ආලෝකය දර්පණයක් යනු ආලෝක ප්‍රභවයක සිට පැමිණෙන ආලෝකය පරාවර්තනය කිරීමේ හැකියාව පවතින පදාර්ථ වේ. හරිද? පුතේ අහගෙන ඉන්න මැට්ටෝ. right. මේක ඇඳ ගන්න හැමෝම. මේක ඇඳ ගන්න. ඒකේ අටින් ලියන්න ආලෝක පරාවර්තනය කියලා. හරිද? මම උඩින් ලියනවා ආලෝක පරාවර්තනය. ඒකේ අටින් ලියන්න ආලෝක පරාවර්තනය කියලා. මේක ඇඳ ගන්න ඉක්මනට. පන්තිය ඉවර වෙන්නේ කීයද කියලා අහනවා අපේ සමහර දරුවෝ. පුතේ හවස 3 වෙනකොට පන්තිය ඉවරයි. අපි එකට පන්තිය පටන් ගත්තේ. හවස 4 වෙනකන් ක්ලාස් එක තියමුකෝ. අනේ බෑ. හරිද? එතකොට මම ඕගොල්ලන්ට කියනවා පුතේ හැමදාම ඕගොල්ලන්ගේ මොබයිල් ෆෝන් එහෙම charge එකට ගහන්න ඒව කරගෙන පන්තියට එන්න කියලා. නැත්තම් charge එකට ගහගෙනම එන්න කියලා කියනවා. එතකොට ඕගොල්ලෝ ඒකට සූදානම් වෙලා ඉන්න සමහර අයගේ බැටරි අඩුයි කියලා මැසේජ් දානවා. ඉතින් ඒකට මට උත්තර නැහැ. නේ? හරිද ඉවරද පුතේ? ෆිනිෂ් නම් ඒක ෆිනිෂ් කියලා දාන්න. ඕකේ කියලා දාන්න. Okay good. හරිද? ඊට පස්සේ පැට්ටෝ මේ අහන්න හැමෝම. හරිද? මෙන්න මේ දර්පණ ගත්තාම
මේ දර්පණ ප්‍රධාන ලෙස ආකාර දෙකක් තියෙනවා. දර්පණ ප්‍රධාන ලෙස ආකාර කීයක් තියෙනවද පුතේ? ආකාර දෙකක් තියෙනවා. හොඳයි. එතකොට එකක් තමයි පුතේ අපි ගත්තයින් පස්සේ පැට්ටෝ මොනවාද? තල දර්පණ. මොනවාද? තල දර්පණ. අනිත් එක පැට්ටෝ වක්‍ර දර්පණ. හරිද? හොඳට අහගන්න. right. දර්පණ වර්ග. හොඳට අහගන්න. දර්පණ. හොඳද? ආකාර දෙකයි පුතේ. එකක් තමයි පුතේ තල දර්පණ. මොන දර්පණද? තල දර්පණ. ඊට පස්සේ පුතේ අනිත් එක තමයි මගේ පුතේ මොනවාද? වක්‍ර දර්පණ. මොනවාද? වක්‍ර දර්පණ. right okay පැහැදිලිද? ලියන්න පුතේ තරුවක් දාලා සාමාන්‍ය පෑනෙන් දර්පණ ප්‍රධාන ලෙස ආකාර දෙකකි. දර්පණ ප්‍රධාන ලෙස ආකාර දෙකකි. ලියන්න එක කළු පෑනෙන්. තල දර්පණ දෙක වක්‍ර දර්පණ. පුතේ මේ chart එකත් අඳගන්න ටක් ගාලා මේ chart එක අඳ ගන්න. මේ chart එකේ ඊතල ටික මේ ඉරි ගහන්න රතු පෑනෙන් ලියන්න කළු පෑනෙන් ඉරි ගහන්න රතු පෑනෙන්. හරිද? ඉවරයිද? ඉවරයි නම් ඉවරයි කියලා දාන්න මෙසේජ් එකක්. ඕකේ ආදරණීය දරුවනේ ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ තල දර්පණ ගැන. හරිද? ආදරණීය දරුවනේ පොඩ්ඩක් අහගෙන ඉන්න. අපි එතකොට ගිය සතියේ අකුරු ඇකඩමි අධ්‍යාපන ආයතනය ආරම්භ කරලා දැන් වර්තමානයේ මේ වෙන විට අපිට වැඩිම සිසුන් පිරිසක් සම්බන්ධ වෙන පන්ති බවට පත් වෙලා තියෙනවා ලංකාවේ අකුරු ඇකඩමි අධ්‍යාපන ආයතනය. ඒ අකුරු ඇකඩමි අධ්‍යාපන ආයතනයේ ඕගොල්ලෝ අද විද්‍යාව විෂය ආලෝකයේ පාඩමට තමයි සම්බන්ධ වුණේ 7 වසරේ ඕගොල්ලෝ චුටි දරුවෝ. එතකොට ලබන සතියේත් අපි සුපුරුදු වෙලාවටම හමු වීමේ බලාපොරොත්තු ඇතිව ඕගොල්ලන්ට සමු දෙන්නයි මේ සූදානම් වන්නේ. අද දවසේ සෞභාග්‍යමත් දවසක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සතියන්තය සතුට සෞභාග්‍ය පිරුණු සුපිරි සතියන්තයක් බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඕගොල්ලෝ හැමදෙනාම නැගිටින්න වැඳ ගන්න. ආයුබෝවන්